එතකොට දැන් අපි 4 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 11 වෙනි පරිච්ඡේදයට වෙනකන් අපි අධ්‍යයනය කරගෙන ආපු දේවල් අපි බැලුවේ ටෙලස්කෝප් එකකින්. ඒ තරම් ළඟින් අපිට පෙනුණා ඒක. හැබැයි දැන් මෙතන ඉඳලා ඒ සිදුවීම ඊට වැඩිය භයංකර ලෙස 12 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 19 වෙනි පරිච්ඡේදය වෙනකන් සිද්ධ වෙන්න යනවා. ඒක අපිට බලන්න බෑ ටෙලස්කෝප් එකකින්. ඒක අපිට බලන්න ඕනේ මයික්‍රොස්කෝප් එකක්. මයික්‍රොස්කෝප් එක කියන්නේ මොකද්ද? ඉතා සියුම් තියුණු දෙයක් ලං කරලා බලන්න පුළුවන් දෙයක්. බයිනොකියුලර්ස් ඔයගොල්ලෝ දන්නවා. දුර ඈත තියෙන එකක් බලන්න. මයික්‍රොස්කෝප් එකක් තියෙන්නේ ඉතා සියුණු විස බීජයක්, තියුණු දෙයක්, ඇහැට පේන්නේ නැති දෙයක්. බලා ගන්න තමයි මයික්‍රොස්කෝප් එකක් ලැබ්ස් වල පාවිච්චි කරන්නේ. අපිට දැන් 12 වෙනි පරිච්ඡේදයේ ඉඳලා 19 වෙනි පරිච්ඡේදයට යනකම් මයික්‍රොස්කෝපික් දර්ශනයක් තමයි ස්වාමීන් වහන්සේ මේක හරි වැදගත්. මේ අපිට පේන්නේ නැති කතා කරන්නේ. අපිට පේන්නේ නැහැ. මේ සිද්ධ වෙන්නේ යන දේවල් අපිට පේන්නේ නැහැ. හැට පේන්නේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේගේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ උපැස් පැලඳගෙන තමයි මේක දිහා බලන්න තියෙන්නේ. ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද ඔබත් එක්ක? ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවද? ඒස් වහන්සේ ඔබ බදාගත්තා නම් ශුද්ධාත්මයන් වහන්සේවත් එක්ක ඉන්නවා. ආමෙන්. ශුද්ධාත්මයන් වහන්සේ මේ වෙන කොහයක් මොකක් හරි උප්පර වැට්ටියක් කරලා විද්‍යාවක් කරලා ගන්න ඕනේ බලයක් නෙමෙයි. ඔයා පාපේ කියලා දිලා ඒස් වහන්සේත් එක්ක සම්බන්ධ වුණා නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සමගයි. ආමෙන්. එතන ඉඳලා ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතේ ක්‍රියා කරනවා. ඔබට හරි වැරද්ද ගැන ඒත්තු ගන්වනවා. ඔබ වැරද්ද කළොත් උන්වහන්සේ දුක් වෙනවා. ඔබ හරි දේ කරපුවම උන්වහන්සේ ඔබ තුල ප්‍රීති වෙනවා. ඔබ සාක්ෂියක් කොට පාවිච්චි කරනවා. ඒක තමයි දෙවිඳුන්ගේ කැමැත්ත සැලසුම මගේ ජීවිතේට ඔයාගේ ජීවිතේට. ආමෙන්. එනිසා අද දවසේදීත් අපිට ස්වාමීන් වහන්සේ මත අද දවසේත් යේසුස් වහන්සේ ඔබගේ ස්වාමියාද ජීවිතේ. උන්වහන්සේගේ පාලනයේ යටතේද ඔබ ඉන්නේ? උන්වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ ආණ්ඩුවේද යටතේද ඔයා ඉන්නේ? කල්පනා කරලා බලන්න. සමහරවිට අපි එහෙම ඉන්නවා කියලා හිතලා මං කිව්වේ අපි හිතනවා අපි ස්වාමීන් වහන්සේගේ පාලනය යටතේ ඉන්නවා කියලා. අපි පාලනය යටතේ ඉන්නවා කියලා අපිට ඕනේ දේ කරගෙන යනවා. එතකොට දෙවියන් වහන්සේට දුකයි, දෙවියන් වහන්සේට දුකයි, ශුද්ධාත්ම වහන්සේට අපි දුක් දෙනවා කියන්නේ ඒකටයි. උන්වහන්සේ මගෙත් එක්ක දැන් ඉන්න නිසා උන්වහන්සේට ඕනේ දේ මම කරන්න නැති වුණාම මම ශුද්ධාත්ම වහන්සේට දුක් දෙනවා. මොකද ශුද්ධාත්ම වහන්සේ පුජ්‍යලෙක්. ශුද්ධාත්ම වහන්සේ මේ අහසේ පාවෙන නිකන් බලයක් නෙමෙයි. එනිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය දරුවනි අද අහන්න මේක. අහලා ශුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන උන්වහන්සේගේ ගින්න රස්නේ ඔයා තුල නිමන්න එන ලෝකයේ දේවල් එක්ක ගනුදෙනු කරන්න අපි පියවරක් ගමු. ඒක දෙවිඳුන්ගේ ආදරණීය ඉල්ලීමයි මගෙනුයි ඔබගෙනුයි. ආමෙන්. අපි එක්කෙනෙකුට මෙතන නීති දාන්න බෑ. අපි නීතියට වැඩ කරන අය නෙමෙයි. අපි ස්වේච්ඡාවෙන් දෙවිඳුන්ගේ පෙළඹවීමට සහ මඟ පෙන්වීමට අවනත වෙන්න ඕනේ අයයි. ආමෙන්. ස්වේච්ඡාවෙන්. ස්වේච්ඡාවෙන්. ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුතියි අද දවසේත් උන්වහන්සේගේ මේ හැරයුම අපිට තියෙන එන්න යේසුස් වහන්සේගේ පාලනයට. ඇවිල්ලා ජීවිතේ භුක්ති විඳින්න. ජීවිතේ භුක්ති විඳලා අනිත් ඒගොල්ලන්ට ආශිර්වාදයක් වෙන්න. ජීවිතේ භුක්ති විඳලා අනිත් ඒගොල්ලන්ට ආශිර්වාදයක් වෙලා වලෙන් එහා පැත්තේ සදාකාලික සැනසීමට ඔබ සූදානම් වෙන්න. මොකද වලාකුලේදී අපි උන්වහන්සේව මුණ ගැහෙනවා. ස්වාමින් වහන්සේගේ ඔසවා ගැනීම. ඒක මේ මොහොතේදී අපි මේ ඉඳගෙන ඉන්නේ නැද්දි වෙන්න පුළුවන්. මතක තියාගන්න හොඳේ. මේ මොහොතේදී අපි ඉඳගෙන ඉන්න වෙලාවේදී ඕක වෙන්න පුළුවන් ඔසවා ගැනීම. වලාකුලේ උන්වහන්සේ එනවා. උන්වහන්සේ වදාගෙන ඉන්නව ගාලක පාට උඩට ඇද ගන්නවා. හරිද නේද? මම දන්නේ මෙතන බයිබල් කොච්චර බිම තියේද? මෙතන මාස් කොච්චර බිම තියේද? කොච්චර ඇදගෙන ඉන්න ඇඳුම් මෙතන බිම තියේද? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. තේරෙනවද ඔයාලට මං කියන එක? මොකද ඒව ඔක්කොම බිම තියුවා මෙතන නැහැ. ඔසවාගෙන. ඉතින් සූදානම්ද මේ මොහොතේදී උන්වහන්සේ ප්‍රකාශ වුණොත් උන්වහන්සේගේ අභිමුඛයේ මුණ ගැහෙන්න ස්වර්ග වලාකුලේ සූදානම්ද? ඒකට තමයි මේ වචනේ දීලා අපිව දිරිමත් කරන්නේ. ඒකට තමයි මේ වචනේ එවලා අපිව අපේ අඩුපාඩුකම් පෙන්නලා දීලා. ඉතින් මෙතනදී අඩුපාඩුකම් ඔබට ඇහෙනකොට මම සමාවක් නැහැ මේක ගැන මට සමාව දෙන්නෙත් නැහැ මම මේක ගැන. ඒ නිසා වචනේ හැටියට මම අදාළ කරගෙන මම මේක ඔබත් එක්ක බෙදා ගන්නවා. ඒකෝට සමහරකට ඔබට හරියට රිදෙනවා ඇති මේක. ඔබට රිදෙනවා ඇති. රිදෙන්න ඕනේ. ඇනෙන සිතක් ඇති වෙන්න ඕනේ. හැබැයි ඇනෙන සිත ඇති වෙලා ගිහිල්ලා ඇනෙන සිතක තුල ඉන්න එපා. මතක තියාගන්න අනින ලද සිතක් ඇති වුණොත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ සුව කරන තැනක් ඉන්නවා කියලා. උන්වහන්සේ හොෂෑ පොතේ කිව්වා මමයි ඔබව ඉරා දැමුවේ මම ඔබව තුවාල බඳිනවා. මමයි ඔබව තුවාල කෙරුවේ මම ඔබට ඒවට බෙහෙත් දානවා. ස්වාමීන් වහන්සේ කියන හොෂෑ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ මමයි ඉරා දැමුවේ මමයි තුවාල කෙරුවේ. ඔයගොල්ලෝ අහලා තිනවනා දෙවිඳුනි මගේ සිත සිදුරු වෙලා කියන ගීතිකාව. ඒකේ කතා කරන්නේ හොෂෑ 6 ඒ කතන්දරේ. දෙවිඳුනි මගේ සිත සිදුරු වෙලා. පාපය නිසා අපිට වේදනාව දැනෙනවා. අපි අනිල්ලාද සිතක් ඇති වෙනවා වචනේ ඇහෙනකොට.
හැබැයි එතනින් නවතින්න එපා. දැන් සුදු පාවුලුතුමා කිව්වා "හෝ මං වගේ කාලකන්ණි මිනිස්සෙක්." ඊට පස්සේ පාවුලුතුමා කවුද මේ මරණීය ශරීරයෙන් මාව මුදවන්නේ? ඊට පස්සේ ආ උත්තර දෙනවා පල්ලෙහා පදේ 25 වෙනි පදේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. එතනින්ම බලාපොරොත්තුවක් ආපහු දෙනවා. ආමෙන්. ඒක තමයි මේ එළිදරව්වෙත් අපිට දෙන බලාපොරොත්තුව. ඉතින් අපි ඒක තුල දිරිමත් වෙමු අද දවසේ. ආමෙන්. දිරිමත් වෙමු, ශක්තිමත් වෙමු. මොකද මම කතා කරනකොට වචනේ මම කිසි දෙයක් ඔබට ප්‍රයෝජනවත් වෙන දෙයක් හංගන්නේ නැහැ. ඒක මට රිදුනත් ඔබට රිදුනත් ඔබ රිදිලා මාව එපා කරයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. ඔබ මට දෙන ප්‍රසාදයයි මට දෙන අප්‍රසාදයයි දෙකම මම දාන්නේ කුණු කූඩේට කියලා මම ඔබට කියලායි තියෙන්නේ. ඒ නිසා ඔබට බෑ මාව අප්‍රසාදයට ලක් කරලා එපා කරවන්න මේ කියන දේවල් කියන්න. එහෙම වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මාව තියලා තියෙන්නේ ඕව ධෛර්යමත් කරන්න, ඕව තියලා තියෙන්නේ මාව ධෛර්යවත් කරන්න. ඒක අපි දිගටම කරමු. ආමෙන්. ඒක අපි දිගටම කරමු. හැබැයි නිකන් මේ අර අපි අර තියන්නේ වරප්‍රසාද ලබා ගන්නට සම්බන්ධතාවයන් පවත්ව ගන්න හදන්න එපා. එහෙම වෙන්නේ නැහැ දේව රාජ්‍යයේ දෙවියන් වහන්සේත් එක්කත් බෑ. දෙවියන් වහන්සේව හරියට අදහනවා නම් ඔයා තුල ඒක වෙන්නත් බෑ, මා තුල ඒක වෙන්නත් බෑ. අපි ඉන්න ඕනේ එතන හිත ගන්න හරියට සුද්ධාත්මයන් වහන්සේත් එක්ක. ආමෙන්. එතකොට තමයි අනිත් ඒගොල්ලන්ට අපේ ජීවිතේ බලාපොරොත්තුවක් වෙන්නේ. මට මගේ ජීවිතේ භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ඒ කරුණාව දෙනසේක්වා. ඉතින් අද දවසේ අපි බලන්න යනවා කවුද මේ ස්ත්‍රිය? කවුද මේ ස්ත්‍රිය? මේ ස්ත්‍රිය ගැන කතා කරනවා ගොඩාක් දේවල්. සමහරු කියනවා මේ ස්ත්‍රිය මරියතුමී කියලා. මරියතුමී නෙමෙයි. 6 වෙනි පදයට එනකොට අපිට ඒක පැහැදිලි වෙනවා. සමහරු කියනවා මේ ස්ත්‍රිය දේව සභාවයි කියලා. දේව සභාව නෙමෙයි. මොකද දේව සභාව බිහි වෙන්නේ මේ බිහි වෙන පුත්‍රයාගෙනයි. චර්ච් එකේ යේසුස් වහන්සේනේ චර්ච් එක පිටවන්නේ. යේසුස් වහන්සේගේ ස්වර්ගාරෝහණයට පස්සේනේ සභාව බිහි වෙන්නේ. පේතුරුතුමා නැගිටලා දේශනා කරපුවාමනේ සභාව බිහි වෙන්නේ. ක්‍රියාපතේ 2. එතකොට සභාව නෙමෙයි මේ ස්ත්‍රිය. මේ ස්ත්‍රිය රෝමානි කතෝලික සභාව කියන වගේ ඒ මොනවාද මරියතුමිත් නෙමෙයි. නැත්තම් අර එක ස්ත්‍රියක් කියලා තිබුණා 1876 ක්‍රිස්තියන් සයන්ස් කියලා එකක් ආවා. ක්‍රිස්තියන් සයන්ස්. මේ ක්‍රිස්තියන් සයන්ස් කියන එක බිහි වුණේ මේ පුත්‍රයා හරහා කියලා කියනවා. වැරදි. මොකද ඒ වගේ ලොකු වැරදි දිවැසි වාක්‍ය ගොඩාක් අතීතයේ ප්‍රකාශ වුණා. සමහර අය ඒව තාම විශ්වාස කරගෙන ඉන්නවා. විශ්වාස කරගෙන ඉන්නවා. දැන් සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට්ලා එහෙම ගත්තාම ඒගොල්ලන්ට ඉස්සෙල්ලා කිව්වා අර ඇලන් කියලා සහෝදරියක් ඒ කාලේ කතා කරලා කිව්වා ඒගොල්ලෝ තමයි හරිම සභාව. ඒගොල්ලෝ අදත් කියනවා අපි තමයි හරිම සභාව කියලා. කාටද තියෙන අයිතිය මමයි හරිම සභාව කියලා කියන්නේ? හරිම සභාවල එකයි අපිට තියෙන්නේ ඒක ස්වර්ගයේ. හරිම එක එඬේරයි අපිට ඉන්නේ යේසුස් වහන්සේ. ආමෙන්. අපි ඔක්කොම මේ පොරබදමින් දඟලමින් මේ කාලය පහු කරන අය. ඔයාට නැති ප්‍රශ්න මට තියෙනවා, මට නැති ප්‍රශ්න ඔයාට තියෙනවා. අපි ඔක්කොමලා පොරබැදිල්ල ඉන්නේ. ඉතින් අපි ඔක්කොමලා නිදහස් වෙන්න ඕනේද නැද්ද? හලෝ. ඔව් අපි ඔක්කොමලා නිදහස් වෙන්න ඕනේ. කොහොමද අපි නිදහස් වෙන්නේ? ස්වාමීන් වහන්සේගේ එළිදරව් වූ වචනය හරහා අපේ සිත්වලට අනින ලද සිත් දීලා එතනදී අපේ පාපේ ඒත්තු ගන්නවලා ඒකෙන් හැරෙන්න මාර්ගය අපිට පෙන්වලා දීලා. ආමෙන්. ඒක තමයි සුභාරංචිය. ඉතින් ඒක තමයි අපි අදහන්නේ. ඒක තමයි අපි අදත් අධ්‍යයනය කරන්නේ. ඉතින් ඒ කිව්ව එක කාරණාවක්වත් නෙමෙයි මේ ස්ත්‍රිය. එහෙනම් කවුද මේ ස්ත්‍රිය? අභිරහසී ස්ත්‍රියක්. මේ ස්ත්‍රිය කවුද? මේ ස්ත්‍රිය ගැන විස්තර වෙනවා බයිබලයේ. දැන් මම පළවෙනි කාරණාව මොකද්ද වෙන්නේ? පළවෙනි කාරණාව මේ ස්ත්‍රිය ගැන මොකද්ද කියන්නේ? පළවෙනි පදේ කියනවා තවද මහත් පුදුමයක් අහසේ දක්නා ලද්දේ එනම් සූර්යයා පැලඳගෙන පාදයට චන්ද්‍රයාද ඉසබිට තාරකා 12කින්ද යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියක් ය. මේ ස්ත්‍රියව විස්තර කරනවා. මේ ස්ත්‍රිය විස්තර කරනවා. මොනවාද මේ ස්ත්‍රිය විස්තර කරන්නේ? මේ ස්ත්‍රිය සූර්යයා පැලඳගෙන. දැන් මොකද්ද මේකේ අදහස? මේ සූර්යයා පැලඳගෙන කියන එක. මේකෙන් අපිට කතා කරලා දෙන්නේ ස්වර්ගීය මහිමය. සූර්යයා පැලඳගෙන කියන අදහසෙන් විස්තර වෙන්නේ ස්වර්ගයේ මහිමය. ස්වර්ගයේ මහිමය. හොඳේ? දැන් මේක පොඩි අමාරු කොටසක්. ඒ වුණාට අපි මේක පුළුවන් තරම් අපිට තේරෙන ප්‍රමාණයට මම දැන් ගොඩක් ඕක ගැන පොත් කියවුවා. අනිත් ඒගොල්ලෝ කියන අදහස් මම ප්‍රකාශ කරගත්තා. ඒවා කොහොම කරලා තමයි මම මේක හදාගත්තේ. ඕගලත් එක බෙදා ගන්න. මට අදාළ කරගෙන. එතකොට මේකේ ඉස්සලම කියන්නේ මේ ස්ත්‍රිය සූර්යයා පැලඳගෙන හිටියා කියලා. ඒ කියන්නේ ස්වර්ගීය මහිමයෙන් පැලඳවිලා හිටියා. ආමෙන්. ඊට පස්සේ දෙවෙනි එක කියනවා එයාගේ පාදයට හඳ තිබුණා කියලා. පාදයට චන්ද්‍රයාද. පාදයට චන්ද්‍රයා කියන එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? පාදයට චන්ද්‍රයා කියලා කියන්නේ සම්පූර්ණ බලය සහ ආධිපත්‍ය
මේ ස්ත්‍රියට දීලා තිබුණා කියලා. සම්පූර්ණ බලය සහ ආධිපත්‍යය. චන්ද්‍රයා ඇගේ පාද යට තිබුණා. සූර්යයා ඇය පැළඳගෙන හිටියා. ස්වර්ගයේ මහිමය සම්පූර්ණ ආධිපත්‍ය බලය. ආමෙන්. ඊට පස්සේ කියනවා හිස පිට තාරකා 12කින් යුක්ත ඔටුන්නක් තිබුණා කියලා. ඒ මොකක්ද ඒ කියන්නේ? තාරකා 12ක් ගැන කතා කරනවා. මේ තාරකා 12 ගැන කතා කරනකොට කතා කරන්නේ පරණ ගිවිසුමේ ඊශ්‍රායල් ගෝත්‍රයේ ගෝත්‍ර 12. තාරකා 12. ගෝත්‍ර 12. ආමෙන්. ඔව්. ඉතින් ඒක අපි විශ්වාස කරනවා මේ ස්ත්‍රිය වෙන කවුරුත් නෙමෙයි එහෙනම් ඊශ්‍රායල් ජාතියයි. මේ ස්ත්‍රිය ඊශ්‍රායලයයි. වෙන කවුරුත් නෙමෙයි. ඇයි මං එහෙම කියන්නේ? බලන්න මේකේ අපිට පරණ ගිවිසුමේ තියෙන කතාවක් 37 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ. ඒකේ ජෝසප් හීනයක් දකිනවා. ජෝසප් මේ හීනේ දැකලා ජෝසප් කීරෝ ඇවිල්ලා යාගේ සහෝදරයන් 12 දෙනාටයි 11 දෙනාටයි තාත්තටයි කියනවා මේ හරි වැඩේනේ තාත්තේ මම හීනයක් දැක්කා. ඉතින් කියන්නේ මොකද්ද දැක්කේ කියලා. මම දැක්කා ඉරයි හඳයි තාරකයි මගේ ඉදිරිපිට වැඳ වැටිලා මට වඳිනවා. මගේ ඉස්සර අපිට දන ගහලා මට වඳිනවා දැක්කා කියලා ජෝසප් කියනවා. එතකොට තාත්තටයි මේ සහෝදරයන්ටයි පුදුම කේන්තියක් ගියා. ඒගොල්ලෝ කෝ උඹ කියන්නේ මේ අපි ඇවිල්ලා උඹ ගාව වැඳ වැටෙනවා කියලාද ඔය කියන්නේ? එදා ඉඳලා මේ සහෝදරයෝ සම්පූර්ණයෙන්ම විරුද්ධ වුණා ජෝසප් එක්ක. ජෝසප් එක්ක කේන්ති ගියා. මෙයා දන්නේ මේ අපිට කියලා වන්දවා ගන්න කියලා. වර්ධිනාද? ඒක තමයි යාට අර වද දුන්නේ. යාව වලකට දැම්මා, යාව තවලමකට වික්කා, යාව හිරගෙදරට දැම්මා. පුදුමාකාර විදිහේ වද දුන්නා ජෝසප්ගේ ජීවිතේව දන්නවනේ මේ චරිතය තුල නේ. ඒකෙදි උනේ ඒකෙදි මෙතෙන්ද මතක් කරලා දෙනවා මේ 9 වෙනි පදේ ඉඳලා 11 වෙනි පදයට මේක හරි ලස්සනයි මේ උත්පත්ති පොතේ අපිට කියන එක. ඔහු තව ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කියනුවේ බලව මම තවත් ස්වප්නයක් දුටිමි. ඉරද සඳද තාරකා 11ක්ද මට වැන්දෝ යයි කීවේය. ඔහු ඒක තමාගේ පියාටත් සහෝදරයාට කිව්ව විට ඔහුගේ පියා ඔහුට තරවටු කොට නුඹ දුටු මේ ස්වප්නය කිමෙක්ද? මමත් නුඹේ මෑණියොත් සහෝදරයොත් සැබවින්ම නුඹ ඉදිරියේ බිම වැටි වඳින්නෙමුදයි ඔහුට කිවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට ඊර්ෂ්‍යා කළෝය. නමුත් ඔහුගේ පියා ඒකීම සිතේ තබා ගත්තේය. බලන්න. ඒක තමයි මේ කතා කරන්නේ. ඒ ඉර කියලා කියන්නේ මේ ස්ත්‍රියගේ ඒ ඉර කියලා ඒ ස්ත්‍රියට ඉර පැලඳගෙන හිටියා කියලා කියන්නේ ස්වර්ගයේ මහිමයෙන් අපිරිලා හිටියා. පාදයට සඳ තිබුණා කියලා කියන්නේ දැන් සඳ මෙතන කවුද? ඉර කවුද? ඉර ඇවිල්ලා යාකෝබ්. සඳ ඇවිල්ලා රෙබෙකා. අර තාරකා 12 ඇවිල්ලා 11 ඇවිල්ලා සහෝදරයෝ ටික. ගෝත්‍ර 12යි. ඒක තමයි විස්තර වෙන්නේ මේකේ මේ කතාවේ. එතකොට පැහැදිලිවම මේ ස්ත්‍රිය ගැන කතා කරනකොට මේ ස්ත්‍රිය ඊශ්‍රායලය කියලා සනාථ වෙනවා මේවා වලින්. මේ ස්ත්‍රිය ඊශ්‍රායලයයි. කතා කරන්නේ ඊශ්‍රායලයේ යුදෙවෝ ගැනයි. ඒක නිසා මෙතනදි බලන්න මේ උත්පත්ති පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදය ආබ්‍රහම්ව සංසන්දනය කරනවා මේ තාරකා වලට. ආබ්‍රහම්ට කියනවා තාරකා බලන්න 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඒක තියෙනවද අපි ගහලා මේකේ 15 වෙනි පරිච්ඡේදයේ නෑ ඒක දාලා නෑ 15 වෙනි පරිච්ඡේදයේ උත්පත්ති පොතේ 5 වෙනි වගන්තිය. ඒකේ කියනවා ආබ්‍රහම් මේ තාරකාවල වලට සංසන්දනය කළා පෙන්නනවා. 15 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය. ඒකේ කියනවා උන්වහන්සේ ඔහු පිටතට කැඳවා අහස දෙස බලා තාරකා ගණන් කළ හැකිනම් ඒවා ගණන් කරපන්නේ කීසේක. නුඹේ වංශයේද එසේම වන්නේයයි ඔහුට කීසේක. දැකද ආබ්‍රහම්ට සංසන්දනය කරන මේ තාරකාවල්. ආබ්‍රහම් තමයි ඇදහිල්ලේ පියා. එයාගේ ඇදහිල්ල කරන කොටගෙන තමයි ඒ ඇදහිල්ල මත තමයි අපි දැන් මේ පිහිටවාගෙන යන්නේ අපේ ජීවිතත්. ආබ්‍රහම් තමයි ඇදහිල්ලේ පියා. ආමෙන්. ඒතර ආබ්‍රහම්ට දෙවනන්සේ කියන තාරකාවල් පෙන්නලා මේ අහසේ තරු වගේ නුඹගේ පරම්පරාව පොළොව සිසාරා වර්ධනය වෙන්න යනවා කියලා. එතකොට අපිට පැහැදිලි මේ තාරකා කියන එක ගැන මොකද්ද අපිට සෙවනන්සේගේ වචනේ මතක් කරන්න දෙන්නේ කියලා. ඉතින් දෙවියන් වහන්සේ තාම මම මතක් කරලා දෙන්නම් ඔබට. ඊශ්‍රායලයත් එක්ක ගනුදෙනු ඉවර කළා නැහැ. ඊශ්‍රායලත් එක්ක උන්වහන්සේ ගනුදෙනු ඉවර කළා නැහැ. ඊශ්‍රායල් තමයි උන්වහන්සේ පටන් ගත්තේ. ඊශ්‍රායල් තමයි උන්වහන්සේ ඉවර කරන්නේත්. උන්වහන්සේගේ විශ්වාසවන්තකම ඊශ්‍රායල් දේශයට හැමම තියෙනවා. අපි දැන් අද සැබවින්ම ආත්මික ඊශ්‍රායල්වරු. ආමෙන්. උන්වහන්සේ අපි තුල පටන් ගත්ත දේ අවසන් කරනවාමනේ. ඒක යේසුස් වහන්සේත් කිව්වනේ පිලිපි පොතේ 1:6 වෙනි වගන්තියනේ මම ඔබ තුල පටන් ගත්ත යහපත් දේ මම අවසන් කරනවා. ඔබයි මමයි මොනව නැටුවත් උන්වහන්සේ කියනවා මම ඒක අවසන් කරනවා.
හලෙලූයා. මොන තරම් පොරොන්දුවක්ද බලාපොරොත්තුවක්ද. ඉතින් ඒක උපරිම භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ උන්වහන්සේගේ සැලැස්මට මම අනුගත වුණාම. ඔබ උන්වහන්සේගේ සැලැස්මට අනුගත වුණේ නැත්නම් ඔබ බොහෝ වේදනාවල් දුක් විඳලා ඒ සැලැස්ම කරා එන්නම වෙනවා. මොකද ඔබ දෙවියන් වහන්සේට වඩා ලොකු නෑනේ. දෙවියන් වහන්සේ ඔබ තුල තබලා තිබෙන සැලැස්ම විනාශකාරී යක්ෂයාට බෑ. යක්ෂයාට බෑ. යක්ෂයා බාධා කරයි ඔබට. බාධාගෙන යක්ෂයාට. හැබැයි යක්ෂයාට ඔබගේ දෙවියන් වහන්සේ ඔබ තුල තිබු සැලැස්ම විනාශ කරන්න බෑ. හාලෙලූයා. ඒක විශාල බලාපොරොත්තුවක් ඉදු බැතේ නැති අපිට. ආමෙන්. උන්වහන්සේ මේ පොළවේ ජාතීන් අතරින් උන්වහන්සේගේ ආරමුණු ඉටු කරන්නයි ඊශ්‍රායල් සෙනගව තෝරගත්තේ. ඊශ්‍රායල් සෙනග උන්වහන්සේව ප්‍රතික්ෂේප කරමු නිසායි ඔයාටයි මටයි මේ අවස්ථාව ලැබුණේ. මොකද ඊශ්‍රායල් වරු ප්‍රතික්ෂේප කරුවා. අපි අන්‍ය ජාතිකයෝ. හැබැයි ඊශ්‍රායල් වරු උන්වහන්සේගේ සෙනග ඒගොල්ලෝ උන්වහන්සේව ප්‍රතික්ෂේප කරුවා. තාමත් අර වේලින් විලාප දෙන තාප්පේ ඉස්සරහ පිට ඉඳගෙන ඒගොල්ලෝ තාමත් මෙසියස් වහන්සේට එන්න කී යාඥා කරනවා. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ කියලා. හැබැයි ඒගොල්ලෝ එහෙම කැරලිකාරකමින් හිටියත් දෙවියන් වහන්සේගේ ආදරය ඒගොල්ලන්ට ඉවර වෙලා නැහැ. ඒගොල්ලෝ තාමත් දෙවියන් වහන්සේ තාමත් ඒගොල්ලොත් එක්ක ක්‍රියා කරනවා. මේකයි මේ මහා පීඩා කාලය තුලදී ඔබට මතකද? අර සාක්ෂිකාරයෝ දෙන්න ඇවිල්ලා සාක්ෂි දරනකොට. අර 1,44,000 යුදෙවෝ බේරිලා ඒගොල්ලෝ ඉවැන්ජලිස්ට්වරු හැටියට ලෝකේ පුරා සුභාරංචිය දේශනා කරනකොට. අර මහා දේව දූතයා පොළොව වටේ ගිහිල්ලා සුභාරංචිය දේශනා කරනකොට බයිබලයේ අපි ඉගෙන ගත්තා නේද? මිලියන ගණන් ආපහු යුදෙවෝ ගැලවෙන්න යනවා කියලා. ඒක තමයි දෙවියන්සේ දීලා තියෙන බලාපොරොත්තු ඒකට. මේ යුදෙව්වන්ව ජාතියක් ඇටියට වදනද විනාශ කරන්න මොන තරම්නම් යක්ෂයා උත්සාහ කරුවද කියලා. අපි ඒකට එමු තව ටිකක් පල්ලෙහාට යනකොට. ඉතින් දෙවියන් වහන්සේගේ අරමුණු ඉච්චු කරන්න උන්වහන්සේ මේ ස්ත්‍රියව පාවිච්චි කරනවා. කවුද මේ ස්ත්‍රිය? ඊශ්‍රායලය. අපිට බයිබලයේ කියනවා ඊශ්‍රායලයේ උදෙසා ඊශ්‍රායලයේ සමාදානයේ උදෙසා යාඥා කරන්න කියලා. බයිබලයේ තියෙනවා. ඊශ්‍රායලයේ සමාදානයේ උදෙසා යාඥා කරන්න. ආමෙන්. දැන් ඊශ්‍රායලයේ දැන් ඡන්දේ තියන්න යනවා කියලා. ඊයේ මට සහෝදරයෙක් ඊශ්‍රායලයේ ඉන්න සහෝදරයෙක් ඉන්නවා අපේ Zoom මීටින් එකේ. එයා කිව්වා පාස්ටර් ඊශ්‍රායලයේ ඡන්දේ තියන්න යන්නේ. දැන් මේවා වැදගත් අපිට. කවුද දැන් පත් වෙන්න යන්නේ? කොහොම හරි පත් වෙන ඒගොල්ලෝ ලෝකේ අන්තිමේට කාරණාවල් ඉටු කරන අය වෙන්නම ඕනේ. දැන් අලුතෙන් පත් වෙන්න යනවා එක්කෙනෙක් හොඳේ. මේ ඉන්න නතානියාවම එයිද නැත්නම් වෙන කෙනෙක් එයිද අපි දන්නේ නැහැ. හැබැයි ඡන්දේ දැන් තියන්න යනවා ඉක්මනින් ඊශ්‍රායලයේ. ඉතින් ඒක නිසා ඊශ්‍රායලයේ ඇත්තටම ඊශ්‍රායලයේ කොච්චර සුද්ධ ජාතියක්ද හැටියට දෙවියන්සේ සැලකුවේ කිව්වොත් ඒගොල්ලන්ගේ තාම මේ දෙවියන්සේට බය තියෙනවා දන්නවද? ඒ වැඩ කරන සහෝදරිය එයා වැඩ කරන්නේ ඊශ්‍රායලයේ එක ආච්චි කෙනෙක්ව බලා ගන්න එක එයා කරන්නේ. එතකොට එයා කියනවා ඒගොල්ලන්ගේ පුළු යුදෙව්වන් තිල තියෙන පුදුම බය. ඒගොල්ලෝ කිරි වලින් මොනවද හදනවලු මස් වලින් මොනවද හදනවලු. කිරි වලට හදන කිරි වලින් දේවල් ගන්න දාන හැන්ද කවදාවත් මිශ්‍ර කරන්නේ නැහැලු මස් වලින් දාන මස් වලට දාන හැන්දත් එක්ක. ඒ සහෝදරිය කිව්වා. ඒගොල්ලෝ ඒ තරම් අර ව්‍යවස්ථාව දෙවියන්සේ කියලා තියෙන දෙයට පුදුම ගෞරවයක් බයක් ඇතුව තාම හැසිරෙනවා යුදෙව් ජාතිය. මෙසියස් වහන්සේව ප්‍රතික්ෂේප කළත්. තාම පුදුම බරු බියක් එක්ක දෙවිඳුනේ කියන්නේ. ඒ නිසා ඒගොල්ලන්ව නැවත දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මහිමෙන් සරසවන්න යනවාමයි. ඒකයි මේ ස්ත්‍රිය සූර්යයා පැලඳගෙන හිටියා කියලා කියන්නේ. උන්වහන්සේගේ මහිමෙන් ආපහු මේගොල්ලන්ව ඊට පස්සේ සඳ ඇගේ පාද යට තිබුණා කියලා කියන්නේ. සියලු ආධිපත්‍ය බලය ඒගොල්ලන්ට ආපහු ලෝකේ ලැබෙන්න යනවා කියන එක. අදන්නද දැනටත් මිනිස්සු හරි බයයි ඊශ්‍රායලයට. ඊශ්‍රායලයට බයයි. ඊශ්‍රායලට බය වෙන්න එක හේතුවයි තියෙන්නේ. දෙවියන් වහන්සේ ඒගොල්ලොත් සමගයි. අපි දැන් ආත්මික ඊශ්‍රායල් වලද? ලෝකේ අපිට බයයි. මිනිස්සු අපිට බයයි. හරිද නේද? මිනිස්සු බයයි. ඒ බයින්දමයි අපිට ඔය ගහන් දෙන්නේ. අපිට ගහන් දෙන්නේ අපිව මරන්න හදන්නේ. ඒ බයින්දමයි. අපිට බයයි. හැබැයි ඔබ හරි ඊශ්‍රායලිතෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ. ඔයා හරි ඊශ්‍රායලිතෙක් හැටියට ජීවත් වෙන්න නැත්නම් ගණන් ගන්නවත් නැහැ ඔයා. හරිද නේද? ඒ නිසා දෙවියන් වහන්සේට ස්තුතියි. ඉතින් මේකේ අපි දකිනවා මේ ස්ත්‍රිය එයාගේ දැන් අන්තිම මොහොතට ඇවිල්ලා තියෙන දරුවාව බිහි කරන. විලි රුජාව යට දැන් ඇවිල්ලා තියෙන්නේ මේකේ කියනවා. එයාට ඕනේ දැන් දරුවාව ලෝකයට බිහි කරන්න මේ ස්ත්‍රියට. එතකොට මොකක්ද අදහස? ඊශ්‍රායලය තුලින් බිහි වෙන්න යන්නා වූ දරුවා කවුද? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ තමයි දැන් බිහි කරන්න මේ යන්නේ පස්වෙනි පදේ අපිට කියනවා. ඒ බිහි වෙන්නා වූ ඒ පුත්‍රයා. එයා ලෝකයේ පාලකයා වෙන්න යනවා කියලා. එයා තමයි ලෝකයේ පාලකයා වෙන්න යන්නේ.
දැන් අපි දැක්කා මේ ඉස්ත්‍රියගේ දුක් විඳීම් කොච්චරද කිව්වොත් නික්මයාම 3:7 යසාය 66:7-8යි. ඒ වගේදී ස්වාමීන් වහන්සේ අපිට මතක් කරලා දෙනවා මිස්රයේ වෙසෙන මාගේ සෙනගගේ පීඩාව සැබවින් දුටුමි. ඔවුන්ගේ විධානවරු නිසා ඇති ඔවුන්ගේ මොර ගැසීම ඇසීමක් නිසාද ඔවුන්ගේ දුක් මම දනිමි. දෙවනාසේ කියනවා ඔබයි මමයි අද උන්වහන්සේගේ සෙනග හැටියට ජීවත් වෙන අය නම් ඔයාගේ මගේ ප්‍රශ්න කරදර ඔක්කොම උන්වහන්සේ දන්නවා. මම දන්නවා. උන්වහන්සේ කියන්නේ මොකද්ද? මම දන්නවා. අර මතකද අර සභාව ඉතිහාසය ගැන අපි කතා කරනකොට මම කිව්වා වැඩේම උන්වහන්සේ කියනවා. ඔයිඩා කියන වචනේ මතකද? ග්‍රීක ඔයිඩා කියන වචනේ. මම දන්නවා. ඔබ යන වේදනාවල් මම දන්නවා. ඉතින් උන්වහන්සේ දන්නවා නම් ඒ වේදනාවල් වලින් ඔයාව මැරෙන්න දෙන්නේ නැහැ, බය වෙන්න එපා. ඒ වේදනාවල් හරහා යනකොට තව සම්බන්ධතාවය ගැඹුරු කරගන්න. ආමෙන්. තව උන්වහන්සේ වැඩියෙන් විශ්වාස කරන්න. ඒ වේදනාව හරහා යනකොට ස්වාමීන් වහන්සේ දන්නවා. ඒ දැනගෙනයි ඔයාට හරහා යන්න ඉඳ තියෙන්නේ. යසා 66:7-8 කියන ප්‍රසූව වේදනාව පැමිණෙන්නට පළමුවෙන් ඈ බිහි කළාය. ඈට විලි රුජාව අල්ලන්නට පළමුවෙන් ඈ පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? දැන් බාණ්ඩුක 1948 ඊශ්‍රායලේ නැවත දේශයක් හැටියට පැමිණියානේ. පිහිටෙවුවානේ. විසිරීලා හිටියේ ලෝකේ පුරා. මුළු ලෝකේ පුරා විසිරීලා හිටිය යුදෙව් සෙනග නැවත දෙවියන් වහන්සේ 1948 ගෙනාව ජාතියක් හැටියට. එක දවසකදී පිහිටෙව රජය. මේක කියන්නේ යෙසායා. අවුරුදු 750කට ඉස්සෙල්ලා. 750 අවුරුදු 750කට ඉස්සෙල්ලා ඒ ස්වාංශයෙන් අවුරුදු 750කට ඉස්සෙල්ලා යෙසායාගේ ප්‍රොපත වාක්‍යය. එතකොට මේක කියනවා මේක ඇහුවේ මේක දැක්කේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනගක් එක විටම උපදිනවා ඇද්ද? ඒ කතා කරන ඊශ්‍රායල්වරු ඒගොල්ලන්ගේ නිදහස ලබා ගන්න ඒගොල්ලන්ගේ දේශය අත්පත් කර ගැනීම. යෙසායා මේ ප්‍රොපේත වාක්‍ය දෙන්නේ අවුරුදු 750කට ඉස්සෙල්ලා. සියොන් ප්‍රසූව වේදනාව වින්ද ඇසිල්ලෙහිම ඇගේ දරුවා බිහි කළාය. සියොන් කියන්නේ ඊශ්‍රායලයේ ආපහු. සියොනේ කියන වචනේ පාවිච්චි කරන්නේ ඊශ්‍රායලයට. දරුවාව ප්‍රසූත කෙරුවා. දරුවාව බිහි කෙරුවා. ඊට පස්සේ බලන්න. අපි දකිනවා මේ සැකයක් නැතුව අපිට මේ අධ්‍යයනය කරගෙන යනකොට පැහැදිලි ලෙස අපි දකිනවා මේ ඉස්ත්‍රිය කියලා කියන්නේ ඊශ්‍රායලය කියලා. ආමෙන්. ආයි කතා දෙකක් නැහැ. යෝවෙල් 3:8 යෙසායා 51 යෝවෙල් 3:8 කියනවා නුඹලාගේ පුත්‍රයන්ද දුවරුන්ද යුදා පුත්‍රයන් අතට විකුණන්නෙමි. ඔවුන් වනාහි දුරස්තර ජාතියක් වන ෂෙබාවරුන්ට ඔවුන් විකුණනවා ඇත. මක්නිසාද ස්වාමින් වහන්සේ එසේ කීසේක. යෙසායා 51 කියනවා ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක මා විසින් නුඹලාගේ මව් අතහැරිය විට ඈට දුන් අතහැරීමේ පත්‍රය කොතනද? නොහොත් මා විසින් නුඹලා වික්කේ මට ණයට දුන් ණයගෙන් කාටද? බලව නුඹලා විකුණනු ලැබුවේ නුඹලාගේම අපරාධ නිසාත් නුඹලාගේ මව් අතහරිනු ලැබුවේ නුඹලාගේම වරද නිසාත්ය. හරි පැහැදිලි මේ ස්ත්‍රිය ඉස්රායලයි. මේ ස්ත්‍රිය ගැන කතා කරනවා. සමහරවිට මේක අපි නිකන් කියනකොට තේරෙන්නේ නැහැ නේ මේක. ඉතින් ඒක නිසා මේකෙදී අපිට ඒක පැහැදිලි කරලා දෙනවා. උන්වහන්සේ බලන්න අර උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ මේ මිනිස්සු පාපයට වැටුණු වහාම දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවා ඒගොල්ලන්ට 3:15. මොකක්ද දෙන පොරොන්දු? ස්ත්‍රියත් ඇගේ වංශයත් සර්පයාගේ හිස පොඩි කරනවා කියලා. දැන් කවුද ස්ත්‍රියගේ වංශය? ස්ත්‍රියගේ වංශය කියලා කියන්නේ කවුද? ඔව් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුලින් පැවතෙන්නා වූ ස්වර්ගීය පුරවැසි භාවය ලැබලා තියෙන ඔයයි මමයි. යේසුස් වහන්සේ වදාගෙන ඉන්න ඔයයි මමයි. ආමෙන්. මේ ඒකේ කියනවා ස්ත්‍රියගේ මේ මම සාතනුත් නුඹත් අතර මොකද්ද තියෙනවා මේ හතුරුකමක් තබනවා කියලා කියනවා ඒකේ. 3 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ. සාතනුත් ස්ත්‍රියත් අතර හතුරුකමක් තබනවා. හැබැයි ස්ත්‍රියගේ වංශය සාතන්ගේ හිස පොඩි කරනවා කියලා කියනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම ගැන ඒ පොරොන්දුව කෙලින්ම දෙන යේසුස් වහන්සේගේ නැවත පැමිණීම ගැන. අපි අසමත් වුණාට ඒක මම කිව්වේ අර විකුණපු ඔප්පුව පොළවේ ඔප්පුව නැවත යේසුස් වහන්සේ බාර ගන්නවා. දැන් ඒක තමයි අර ස්වර්ගයේ ප්‍රීති උනේ. යේසුස් වහන්සේ පාලනය කරනවා. ඒ කියන්නේ ඔප්පුව ආපහු උන්වහන්සේ අතට ගත්තා. සාතන්ගෙන්. දැක්කද? සාතන්ගෙන් උන්වහන්සේ ඔප්පුව අතට ගත්තා. ඒක තමයි පුදුම දේ උන්වහන්සේ කරන. ඒක ගැනම තවදුරටත් අපිට මතක් කරලා දෙනවා රෝම පොතේ 9:4-5 පද. ඒවත් ඕක මම දාලා නැහැ. රෝම 9:4-5. ඊශ්‍රායල් වරු කියන්නේ කවුද කියලා. ඒක පැහැදිලිවම රෝම පොතේ පාවුලතුමා මතක් කරලා දෙනවා. ඉතින් ඒක නිසා ඊශ්‍රායලී ජාතියක් හැටියට දෙවියන් වහන්සේ ඔවුන්ව තෝරා ගත්තා.
යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ මේ පොළොවට ගේන්න. යේසුස් වහන්සේ යුදෙව්වෙක්. යේසුස් වහන්සේ සැබෑ ඊශ්‍රායලිතෙක්. ආමෙන්. උන්වහන්සේ ඉපදුනේ නාසරෙත් නුවර. ජීවත් වුණේ නාසරෙත් නුවර. ඉපදුනේ බෙත්ලෙහෙම් වල ජීවත් වුණේ නාසරෙත් නුවර. උන්වහන්සේ හිටියේ ඊශ්‍රායලයේ. ඊශ්‍රායල් ජාතිකයෙක් නැත්නම් යුදෙව්වෙක් හැටියට. ඒක නිසා මේකේ අපි දැක්කා මේ ගැබ්ගෙන හිටිය ස්ත්‍රිය බිහි කෙරුවේ මෙසියස් වහන්සේවයි. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි ලෝකයට ගෙනාවේ. ඒ නිසා උන්වහන්සේ ස්ත්‍රිය හැටියට ඊශ්‍රායලය ඒක වෙනුවෙන් ඒ වරප්‍රසාදය ලැබුවා. ආමෙන්. ඒ පුත්‍රයාව බිහි කිරීම මේ ස්ත්‍රිය ඒ වරප්‍රසාදය ලැබුවා කිව්වම අපි කතා කරන්නේ ඊශ්‍රායලයේ ඒ ගෞරවයේ මහිමය දෙවිඳුන් තුල ලැබුවා. ඒකයි කියන්නේ අර ඉර පැලඳගෙන හිටියා කියලා. ස්වර්ගයේ ගෞරවයේ මහිමය යාට ලැබුණා. මේ ඊශ්‍රායලයට. ඒක තමයි යාගේ ඉරණම උනේ. දෙවනන්සේ සැලසුම් කරලා තිබුණා. ඉතින් අපි බැලුවා දැන් මේ ස්ත්‍රිය කියන්නේ කවුද කියලා. දැන් අපි බලනවා මේ මහා සර්පයා කියන්නේ කවුද කියලා. මේක කියනවා මහා සර්පෙක්. යාව විස්තර කරනවා 3-4 පදවල. ඒක කියනවා මේ මහා සර්පයාට හිස් 7ක් තිබුණා කියලා. අං 10ක් තිබුණා කියලා. මොනවාද ඔටුනු 7ක් එයාගේ තිබුණා කියලා. ඔළුවේ ඔටුනු 7ක්. ඊට පස්සේ බලන්න මේ ඒක කියනවා මේ විස්තරය අනුව මේ මකරා මේ සර්පයා රතු පාටයි කියලා කියනවා. දැන් රතු පාට මොකද අදහස් වෙන්නේ? ඔයාලට මතකද දෙවනි මුද්‍රාව කැඩුවම මොකද ආමේ? රතු අස්සෙක්. රතු අස්සයා නියෝජනය වුණේ මොකද්ද? යුද්ධ. ලේ. එතකොට මෙතන කියනවා මේ සර්පයා මේ මකරා රතු පාට මකරෙක් කියලා. ඒ රතු පාටෙන් අදහස් වෙන්නේ අර 6 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ කිව්වා වගේ එලිදරව්වේ යුද්ධ ලේ වැගිරීම. ඒව තමයි සංකේත වෙන්නේ. ඒ කියන්නේ මේ මකරා මරන්නෙක්, මිනි මරන්නෙක් මේ මකරා. ලේ දකින්න ආසා සතෙක් මේ මකරා සර්පෙක්. එතකොට යාගේ කොටස ඒක තමයි. යා හැමතිස්සෙම ගේන්නේ මරණයයි. මකරා ගේන්නේ මරණයයි. යාට ඕනේ හැමතිස්සෙම යුද්ධ. යාට ඕනේ හැමතිස්සෙම ලේ. එයාපුවම මේක තමයි වෙන්නේ. දැන් මේ කාලය තුලදී මකරා ප්‍රකාශ වෙනවා. ඉතින් මකරා ප්‍රකාශ වීමෙන් අදහස් කරන්නේ බොහෝ මිනිස්සු මැරෙන්න යනවා කියන එක. බොහෝ ලේ වැగిරෙන්න යනවා කියන එක. යුද්ධ ප්‍රකාශ වෙන්න යනවා කියන එක. ඊට පස්සේ කවුද මකරා කියලා කියන්නේ? මකරා කියන එක ප්‍රකාශ වෙන්නේ මේක කියනවා මේ මකරට තටු තිබුණා කියලා. ඔයා අහලා තියෙනවද? තටු තියෙන මකරෝ? දැකලා තියෙනවද? තටු තියෙන සර්පයෝ පොළවේ? එහෙම ඉඳලා තියෙනවද? තටු තියෙන සර්පයෝ. ඒක මම ඔබට කිව්වේ මේක මයික්‍රොස්කෝප් එකකින් බලන්න ඕනේ කියලා. බයිනොකියුලර්ස් වලින් නෙමෙයි මයික්‍රොස්කෝප් එකකින්. ඔයා දන්නවද මයික්‍රොස්කෝප් එක අර මෙහෙම දාලා මෙහෙම කරලා බලන්නේ. ඒකකින් බලන්න ඕනේ මේක. මේක කියනවා මේ මකරා ඇවිල්ලා මේ මකරා ඇවිල්ලා තටු තියෙන සර්පෙක් කියලා. සාමාන්‍ය නෑ නේද? පොළවේ අපි දකින්න සත්තුත් එක්ක බලනකොට. එහෙම සත්තු නෑනේ පොළවේ. සර්පයෝ ඉන්නවා තටු තියෙන. නෑ. තටු තියෙන සර්පයෝ නෑ පොළවේ. ඒක නිසා මේ ස්වර්ගයේ සිද්ධ වෙන මහා පුදුම දේවල් ගැන අපිට මේ පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ. මේ දේවල් තමයි වෙන්නේ කියලා. මේ අපිට පේන්නේ නැති ලෝකේ සිදුවෙන්නා වූ භයංකර දේවල් මේ මතක් කරලා දෙන්නේ. එතකොට ඒක කියනවා මේ පින්තූරයෙන් පෙන්වන්නේ එහෙනම් කවුද? මේ පින්තූරේ කවුද ඉන්නේ? සාතන්, යක්ෂයා. මේ මකරා නියෝජනය සාතන් තමයි, යක්ෂයා තමයි නියෝජනය වෙන්නේ මේ මකරාගෙන්. යක්ෂයාට ඕනේ මරන්න, විනාශ කරන්න, හොරකම් කරන්න. යොහන් සුභාරංචි 10 වෙනි වගන්තිය. යේසුස් වහන්සේ කිව්වා මම ආවේ ජීවනය දෙන්න. ඒක අධික ලෙස ඔබට දෙන්න කියලා. ආමෙන්. එතකොට යක්ෂයා තමයි මෙතන ප්‍රකාශ වෙන්නේ මේ නපුරා නැත්තම් මේ මකරා නැත්තම් මේ යක්ෂයා ප්‍රකාශ වෙන විදිය. මොකද එලිදරව් 12:9 වෙනි පදය. එලිදරව් 12:9 හරි පැහැදිලිව මේක අපිට මතක් කරනවා. එලිදරව් 12:9 කියනවා මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයා සාතන්‍යයි කියන ලද මහා සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය. ඔහු පොළවට හෙළනු ලැබුවේ. ඔහුගේ දූතයෝද ඔහු සමග හෙළනු ලැබුවෝය. දැක්කද? මහා සර්පයා කවුද? යක්ෂයා. මේ ප්‍රකාශ වෙන මකරා කවුද? යක්ෂයා. ස්ත්‍රිය කවුද? ඊශ්‍රායල් වංශය.
ඊශ්‍රායලයේ ජාතිය. මකරා කවුද? යක්ෂයා. ඒකේ බයිබලයේම විස්තර කරනවා. ඊට පස්සේ කියනවා මේ මකරට ඔලු 7ක් තිබුණා කියලා. දැන් ඔලු 7ක් කියලා කියන්නේ මොකද්ද? මහා ප්‍රඥාවක්. විශාල දැනුමක්. විශාල දැනුමක් මහා ප්‍රඥාවක්. හරිම බුද්ධිමත්. යක්ෂයා බුද්ධිමත්. ඔයා දන්නවද? යක්ෂයා හරිම සූක්ෂමයි කියලා ඔයා දන්නවද? ඔයා හිතන්නේ නැති විදියටයි ඔයාව කොටු කරගන්නේ. ඒකයි බයිබලයේ කියන්නේ දෙවියන් වහන්සේ ඉඩ දීලා තිනවා යක්ෂයාට ආලෝකයේ දේවදූතෙක් වගේ ප්‍රකාශ වෙන්න කියලා. 11 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි කොරින්ති පොතේ 13 වෙනි වගන්තියේ. යක්ෂයාට ඉඩ දීලා තිනවා ආලෝකයේ දූතෙක් හැටියට ප්‍රකාශ වෙන්න. යක්ෂයා එන්නේ නැහැ පිච් ෆෝක් එකක් නැත්තම් ත්‍රිශූලයක් අතේ තියාගෙන අවුල් කරගත්ත කොණ්ඩකින් පිනිජම්බු වගේ නහය ලොකු කරගෙන දල තියෙන කටක් එක්ක මයිල් පිරිලා තියෙන අලි බඩක් එක්ක යක්ෂයා එන්නේ නැහැ. යක්ෂයා එන්නේ බලන්න ආසයි දැක්කම අම්බෝ කියලා වැඩක් නැහැ. ඉතින් ආයි බලනවා. දැකලා තියෙනවද එහෙම බලන ඒගොල්ලෝ දිහා? ඔව් ආයි බලනවා. මොකද ආතර ඔළුව වහන්නේ? වඩේනත් 7 heads ඔලු 7ක් පුදුම බුද්ධියක් යක්ෂයාට තියෙනවා. ඒක අවතක්සේරු කරන්න එපා. ඔයා අවතක්සේරු කරන්න එපා. ඔයා ඒකයි බයිබලයේ කියන්නේ ඔයා ශක්තිමත්යි කියලා හිතනවා නම් නොවැටෙන්න වග බලා ගන්න කියලා. පාවුල්තුමා කොරින්ති සභාවට අනතුරු අඟවනනේ. ඔයා හිතනවා නම් මම ශක්තිමත් අප්පෝ ඕවට මාව වටන්න බෑ කියලා. ප්‍රවේශම් වෙන්න. ඔයා හිතනට යක්ෂයා බුද්ධිමත්. ඔයාට තියෙන එක ඔලුවයි ඌට ඔලු 7ක් තියෙනවා. ඒක මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ දීලා තියෙන බලේ. ස්වාමීන් වහන්සේ ඌට දීලා තියෙන බලේ. හැබැයි ඕක නැති වෙන දවස දැන් ළඟයි. ඌ දන්නවා මේක නැති වෙන්න දැන් යනවා කියලා. ඒක තමයි මේ යුද්ධේ එන. ඒක තමයි පුළුවන් තරම් අපිව මුලා කරගන්න දැන් උත්සාහ කරන්නේ. අපේ කොල්ල කෙල්ලන්ව මුලා කරලා ගෙනල්ලා ලෝකේ ජොලියට යොමු කරවලා විනාශ කරන්න උත්සාහ කරන යක්ෂයා දන්නවා මට ඉවරයි වෙලාව ඉවරයි දැන් තව පොඩ්ඩයි තියෙන්නේ. ඒ පොඩ්ඩ ඉවර වෙන්න ඉස්සෙල්ලා මුංග කොහොම හරි අල්ල ගන්න ඕනේ. ඒකට තමයි යාගේ උත්සාහය. දෙවනන්සේ ස්තුතියි වචනයට ඉඳ ගන්න නිසා. වචනයට ඉඳ ගන්නකොට වාගේ ඇතුළට මොනවද? පපුව රිදුනත් මේ වැහෙනකොට. තුවාල වුණත් ඇතුලේ දෙවනන්සේ ස්තුතියි. ඒ තුවාල වෙන්නේ වචනෙන්නේ. දෙවනන්සේ අවසුව කරනවා. ආමෙන්. එතන වචනයට ඉඳ ගන්න. වචනේ මග අරින්න එපා. ඒකදී වාව ඒත්තු ගැන්වීමකට ගේනවා මං කරන වැඩේ වැරදි. ඔක කොච්චර වාට නීති දැම්මත් වැඩක් නැහැ. වාට කතා කරුවට වැඩක් නැහැ. වාට කෑ ගැහුවට වැඩක් නැහැ. දැන් අපි අම්මලා තාත්තලා කොයිතරම් නම් ළමයින්ට කෑ ගහනවද? ළමයින්ට බයිනවනේ ළමයින්ට බයිනවා. ඉතින් හොඳ නැද්ද ඒක? ළමයින්ට කෑ ගහන එක හොඳ නැද්ද? ඕනෑට වැඩිය කෑ ගහන එක හොඳ නැහැ. ඉස්සර මගේ මමිත් එහෙමයි. 7-8 පාරක් කෑ ගහනකම් මම දන්නවා යා කෝටුවත් එක්ක එන්නේ නැහැ කියලා. ඉතින් යාට කෑ ගහන්න දෙන ඕනි තරම් මගේ වැඩ මං කර ඉන්නවා. ඊට පස්සේ මමී කෝටු අරගෙන එනකොට මමීට හොඳටම තද වෙලා එන්නේ. ඊට පස්සේ අතට අහුවෙන එකෙන් ගහනවා මට. කෝටුවෙන් ගහන්න බෑනේ මං දුවනවානේ අතට අහුවෙන එකෙන් ගහනවා. ඒක හොඳයිද? හොඳ දෙයක්ද ඒක? හරි දෙයක්ද නරක දෙයක්ද? මම දරුවෙක් හැටියට මොනවද මට කරන්න තිබුණේ? මමී එකපාර කිව්වක මම මමීට කී කරුවෙන්ඩයි තිබුණේ. ඒ කී කර කොහමද පුරුදුන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා. සමහරකට ඔබ මෙතන ඉන්නවා. දැන් මට අම්මලා තාත්තලා දෙන්නම ඉඳලා. ඔයාලට සමහරකට අම්මයි තාත්තයි දෙන්නම නැතුව ඇති. ඔයාගේ කොටස එක්ක තාත්තා වෙන්න නැති කරන්නේ එක්ක අම්මා වෙන්න නැති කරන්නේ. එනිසා ඔගේ අම්මට හෝ තාත්තට හෝ එහෙම දුක් දෙන්න එපා ප්ලීස්. කරදර කරන්න එපා. මොකද ඒගොල්ලන්ගේ කොටසක් තියෙනවා ඔබ වෙනුවෙන් කරන්න. සමහර පවුල් මම දන්නවා ඒගොල්ලන්ගේ මුළු ජීවිතේම ඒගොල්ලෝ ඇරිලා ඉන්නවා. ඒගොල්ලන්ගේ දරුවන් වෙනුවෙන්. වඩ දෙන්නද වෙන මුකුත් ඒගොල්ලන්ට ඕනේ තරම් කසාදයක් කරගන්න තිබුණා බඳින්න තිබුණා ඒගොල්ලන් එහෙම බැඳලා නැහැ. ඇයි ඒ? ඒගොල්ලන්ගේ ජීවිතේ ඇරිලා තියෙනවා දෙවෙනාන්සේ ඒගොල්ලන්ට දීපු වගකීම් ඉෂ්ට කරන්න. දරුවෝ මේක හරියට අල්ලගත්තොත් මොනතරම් ආශිර්වාදයක් වෙයිද දරුවෝනේ ඔබ දෙමව්පියන්ට. දෙමව්පියෝ බුදුම දුකක් විඳිනවා. අද මම දන්නවා සමහරක් දෙමව්පියෝ ඒගොල්ලෝ දුක් විඳිනවා. සමහර අම්මයි තාත්තයි දෙන්නම ඉඳගෙන දුක් විඳිනවා ළමයි ආයාලේ ගිහිල්ලා. සමහර තාත්තා විතරයි ඉන්නේ සමහර අම්මා විතරයි ඉන්නේ. ඒගොල්ලෝ දුක් විඳිනවා ළමයා දෙවියන් වහන්සේට ගරුබිය නැතුව හැසිරෙනවා දැක්කම. ඉතින් ඒක විසඳන්න බෑ ඔයාට කෑ ගහලා. ඒක විසඳන්න බෑ ඔයා කෑ ගහලා. සමහර ඒගොල්ලෝ ඉන්නවා කෑ ගහලා තරවටු කළා මෙල්ල කරගන්න පුළුවන්. හැබැයි බොහෝ අය බෑ එහෙම. බොහෝ අය බෑ එහෙම කරන්න ඒගොල්ලෝ යකාට තව විවෘත වෙනවා. ඒගොල්ලෝ හිතන්නේ මට කරදරයක් මේක. මේගොල්ලෝ මහා වාදයක් මට මේගොල්ලෝ ඉන්න දෙන්නේ නැහැ මට. එහෙම තමයි ඒගොල්ලන්ට හිතෙන්නේ. හැබැයි අම්මා කරන්නේ පුදුම සත්භාවයකින් නැත්නම් ඒ තාත්තා කරන්නේ ඒක පුදුම සත්භාවයකින්.
එයා දන්නවා මේවා මෙහෙම ගියොත් මෙයා නාස්ති වෙයි, මෙයා විනාශ වෙයි. ඉතින් ඒ අම්මා ඒක කරන්නේ පුදුම භක්තියකින්, නැත්තම් තාත්තා ඒක කරන්නේ පුදුම බලාපොරොත්තුවකින්. දැන් මම දයන්ටයි අශාන්තයි ඒගොල්ලන්ව හදා වඩා ගන්න කාලේදී දයන් අනිද්ද බඳිනවා. අද මම දයන්ට කම්බුල් පාරක් ගහන්න ආය බඳින්න හිටියේ එක්කෙනා ඉස්සරහා පිට. ඕගොල්ලෝ හිතනවා මම එච්චර නපුරු මනුස්සෙක් කියලා. මගේ නපුරු කම නෙමෙයි. මට ඕන කළ තිබුණා උඹ දැන් ගෙනියන කරන්න යන පවුලෙවත් හරියට දේවල් කරපන් දැන්. තාත්තට කට ගහගෙන ආවා යා. ඒකයි. ඔය දාන්ගෙන් අහලා බලන්න. දැන්ට මම ගැහුවා කම්බුල් පාරවල් 4ක් ෂෙනෙලා ඉස්සරහා පිට. අවුරුදු 26යි දැන්ට වයස. දැන් මෙහෙම අත ගාලා අඬන්න පටන් ගත්තා. ගිහිල්ලා ඉඳගෙන පුටුවේ ඇඳුවා. මමත් මෙහා පැත්තේ පුටුවේ ඉඳගත්තා. මමත් අඬන්න පටන් ගත්තා. මටත් හරි දුකයි ඒක. ඒක සිදුවීම ගැන. ඊට පස්සේ දායන් ඇවිල්ලා මාව බදාගෙන කිව්වා තාත්තා මට සමා වෙන්න කියලා. එතෙන්දී ආපහු පියපුතු සම්බන්ධතාවය තව වර්ධනය වුණා. දැකනේ? දැන් අද දවසේ උඟක් වෙලාවට අම්මලා තාත්තලා එහෙම කරන්නේ බයයි. ළමයි දැමල ගහලා යයි. සමහර අම්මලා තාත්තලා බය නැතුව ඒක කරනවා. මං හිතන්නේ අම්මලා තාත්තලාට ඒ අයිතිය තියෙනවා. දරුවට කියලා දෙන්න මොනවද ඔයා කරන්න ඕනේ කියලා. දරුවගෙන් බලාපොරොත්තු වෙන්න මම ඔයාගෙන් මේකයි බලාපොරොත්තු වෙන්නේ කියලා. මොකද දරුවා වෙනුවෙන් මෙච්චර ජීවිතයක් අම්මලා තාත්තලා ගත කෙරුවා නම් දරුවට බැයිද ඒකට සම්බන්ධ වෙලා ඒක ගැන පොඩ්ඩක් හිතලා ඒකට එකඟ වෙලා ඒ අම්මලා තාත්තලාට සැනසීමක් ජීවිතයට ගේන්න බෑ. මම හිතන්නේ ඒක හරි සාධාරණයි දරුවන්ගේ පැත්තෙනුත්. ඒ නිසා අම්මලා තාත්තලා හැටියට අපි කරන්න ඕනේ වැඩිම කෑක ගහ ඉන්නේ නේ. මම දායන්ලට වැඩිම කෑක ගහ හිටියේ නෑ. හැබැයි හවුවෙච්චලා දුන්නා ඒ වෙලාවේදී පාරක්. එයාට ඕනේ තරම් තිබුණානේ අපස්සට. අද දවසේ හිටියනම් ඒ වගේ කොල්ලෙකුට ගැහුවනම් මොකද කරන්නේ? තාත්තා ගුටි කනවා. තාත්තා ගුටි කනවා ෂුවර් එකටම. හැබැයි මේ කොල්ලට මට ගහන්න බැරුනේ. එයාව පොඩි කාලේ ඉඳලා හදාගෙන හිටිය ක්‍රමයක් තිබුණා. සමහරකට ඔබගේ පවුලේ තාත්තා නෑ ඔබව හදාගන්න. අම්මා නෑ ඔබව හදාගන්න. අම්මා ගිහිල්ලා මැද පෙරදිග. තාත්තා ගිහිල්ලා වෙන සම්බන්ධතාවයක් එක්ක. සමහර පවුල් එහෙමනේ. ඒකට ළමයින්ට මොනවද වෙන්නේ? ළමයි අසරණ වෙනවා. ඒ නිසා මම ළමයින්ගෙන් අද ඉල්ලන්නේ මේ වචනේ ඇහෙනකොට ඔයා එන්න ක්‍රිස්තුස් වහන්සේගේ පාලනයට. එළ දුක කඳුල ගේන්න එපා දෙමාපියන්ට. මොකද ඔබට ඒව 10 පාරක් වැඩියෙන් ඔබගේ ජීවිතේදී ඔබට ඒක විඳින්න වෙනවා. ඒකනම් මම ඔබට කිරි ගහට යන්න වගේ කියන්නේ. ඒක එහෙම වෙනවා කියලා. ඔබට මූණ දෙන්න වෙනකොට ඔබගේ ජීවිතේ ඔබ වගකීම් යුත්තේක් හැටියට පවුලක් නඩත්තු කරගෙන පවුලක් වෙලා ඉස්සරහට යන්න යනකොට අනිවාර්යයෙන්ම ඔබට 10 ගුණයක් වැඩියෙන් ඒකට විඳින්න වෙනවා කියන එක මතක තියාගන්න. ඒකට බය වෙන්න. එස දැන් ඒවට අවනත වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේහි පියවර ගන්න සහෝදරය සහෝදරිය. මේ යකාට හිස් 7ක් තියෙනවා. ඌ හරි කපටි. ඌ හරි බුද්ධිමත්. ඌට පුළුවන් දේවල් රවට්ටන්න වාවයි මාවයි. අපිව ගෙනියන්න මේ ලෝකෙන් වෙන තැති වලට යකාට පුළුවන්. ඒක නිසා ඒක ගැන අවබෝධයෙන් වැඩ කරන්න. ඔයාට තියෙන බුද්ධියට වඩා ලොකු බුද්ධියක් යක්ෂයාට තියෙනවා කියලා මතක තියාගන්න. ඒ නිසා යාට දෙවියන් වහන්සේ ඉඩ දීලා තියෙනවා. මේ යකා ගැන වැඩි අපි කතා කරන්නේ නැහැ නේ. ඔයා දන්නවද? යකා ගැන කතා කරන්නේ නැහැ. බයිබලේ කතා කරන්නේ වැඩියෙන්ම දෙවියන් වහන්සේ ගැන නේ. යේසුස් වහන්සේ ගැන, ගැලවීම ගැන, ඇදහිල්ල ගැන, කරුණාව ගැන, අනුග්‍රහය ගැන. ඒව ගැන බයිබලේ කතා කරන්නේ. පාපය ගැන, මිනිස්සයා ගැන, යකා ගැන කතා කරනවා හරි අඩුයි. එසිකේල් පොතේ 28 කතා කරනවා යකා ගැන. යෙසාය පොතේ 14 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා යකා ගැන. ඊට වැඩිය පරණ කිවිසුමේ මම දකින්නේ යකා ගැන කතා කරනවා. පාවුලතුමා අලුත් කිවිසුමට එනකොට එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පොඩි කවුලුවක් විවෘත කරලා දෙනවා යකා ගැන. මේගොල්ලෝ අධිපතිකමේ ආත්ම, මේගොල්ලෝ පරාක්‍රමධාරී, මේක ලෝකාන්තකාර මුලාදෑනින්, මේගොල්ලෝ අශුද්ධ ආත්ම පොළවේ ක්‍රියාත්මක වෙන කියලා. ඇයි ඔයා දන්නවද? මකරා එයාගේ වල්ගෙන් 3න් 1ක් ඇදගෙන තමයි පොළොවට වැටුනේ කියලා බයිබලයේ තියෙනවා. ඒ වුණාට බය වෙන්න බා අපිට 3න් 2ක් තියෙනවා. හාලෙලූයා. 3න් 1යි වැටුනේ. 3න් 2ක් අපිට තියෙනවා. 3න් 2ක බලයක් මේ බාන්නකෝ රජය කරන වැඩේ දැන්. 3න් 2ක බලයක්. රජයට 3න් 2ක බලයක් මොනවද ගන්න බැරි. දැන් අපි මතකයි ජයජාවදින මහත්තයා එන කාලේ 78 එයා කිව්වා මට ගෑණියෙක්ව පිරිමියෙක් කරන්නයි පිරිමියෙක්ව ගෑණියෙක් කරන්නයි විතරයි බැරි මේ ව්‍යවස්ථාවෙන් කියලා. එයා හදාගත්ත එකේ. දැන් 3න් 2ක බලයක තියෙනවනේ අපේ රජය. මොනවද ඒගොල්ලන්ට කරන්න බැරි දැන්? ඒවට ඕනේ එකක් කරන්න පුළුවන්. ඕනේ නීතියක් ටක් ගාලා දාන්න පුළුවන්. ඕනේ නීතියක් පාස් කරන්න පුළුවන්. ඕනේ නීතිය ඒකයි යාඥා කරන්න. යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ කරුණාව ධර්මිෂ්ඨකම මේ පාලකින්ට ලැබෙන පිණිස යාඥා කරන්න සභාව. හලෙලූයා. මොකද 3න් 2ක බලයක් ඒගොල්ලන්ට තියෙනවා. එහෙනම් අපි එමු වань අපේ ජීවිතේට
3න් එකක් ස්වර්ගයෙන් ඇදගෙන යක්ෂයා පොළොවට වැටුණා. 3න් 2ක් අපිට තියෙනවා. 3න් 2ක් අපි වෙනුවෙන් පෙනී සිටිනවා. හලෙලූයා. ආමෙන්. සන්තෝෂයිද ඒක ගැන? 3න් 2 බලයක් වාට තියෙනවා කෙනෙක් ගැන සන්තෝෂයිද? ආමෙන්. වාට 3න් 2 බලයක් තියෙන්නේ. ඒ කියන්නේ යක්ෂයාට බලයක් නැහැ. වාටයි බලය තියෙන්නේ. යක්ෂයාට දෙන්නේ 3න් 1යි. ඒක හරි ධෛර්යය ගෙනෙන සිතිවිල්ලක් මටත් ආවේ මේක අධ්‍යයනය කරනකොට. ඇයි අපේ 3න් 2 බලයක් තියෙනකොට මොකද්ද කරන්න බැරි? නේද? හලෙලූයා. ඉතින් ඒ නිසා මේ යකාට තියෙන ඔලු 7ක් හරි ඒක හරි. යකාට බලයක් දෙවනාසේ දීලා තියෙනවා ප්‍රඥාව දීලා තියෙනවා. ඔක්කොම අලංකාරත්වය ඒක කියනවා යක්ෂයා was the perfect in beauty කියලා. හරිද? යක්ෂයා තමයි ලස්සනේ උපරිමය. සාතන් ලුසිෆර් අග්‍රදේව දූතයා. ඒක ඌ හරි ලස්සනයි. හරි ලස්සනයි ඌට ප්‍රඥාව දුන්නා මොලේ තුන. ඊට පස්සේ කියනවා අංග 10ක් ගැන. බලන්න අංග 10. මොකද මේ අංග 10 සංකේතවත් කරන්නේ? අංග 10ක්. අංගකින් හැම වෙලාවෙම බයිබලයේ අංගක් කතා කරන්නේ ශක්තිය ගැන. අංගක් කතා කරන්නේ බලය ගැන. අංග 10ක්. ලේසි නෑ නේද? අංග 10ක්. දැන් ඔයා දන්නවද පරණ කිවිසුමේ අපි දකිනවා මේ ශක්තිය ගැන පරණ කිවිසුමේ අලුත් කිවිසුමේ ශක්තිය ගැන හැමතිස්සෙම බයිබලයේ කතා කරනකොට මේ අංග ගැන අපි ගීතාවලිය වල ගොඩක් හම්බ වෙනවා මේ අංග ගැන නේ අංග ගැන අංග කියන්නේ ශක්තිය ප්‍රකාශ කරනවා. ඉතින් ඒක නිසා මේ අංග 10ක් සංකේතවත් කරනවා මේ පොළොවට වැටුණු සර්පයාට නපුරාට 3න් 1ක් ඇදගෙන පොළොව විනාශ කරන දෙවියන්සේගේ සැලැස්ම විනාශ කරන්න ආපු මේ යක්ෂයාට බලයක් පොළොවේ දීලා තියෙනවා දෙවියන් වහන්සේ. දැන් එක කාලයක් මුල් කාලෙදී අපි දකිනවා ලෝකයේ ආරම්භයේදී අසිරියාව ලෝක මහා බලවේගය වුණා. ඊට පස්සේ බබිලෝනියාව ලෝක මහා බලවේගය වුණා. ඊට පස්සේ මීඩෝ පර්ෂියාව ලෝක මහා බලවේගය වුණා. ඊට පස්සේ ග්‍රීක රාජ්‍ය ලෝක මහා බලවේගය වුණා. ඊට පස්සේ රෝම අධිරාජ්‍ය ලෝක මහා බලවේගය වුණා. වදන අන්තිමටම වෙන්නේ නැහැ මොකද්ද කියලා? කොමන්වෙල්ත් එක. අර ජාතීන් 10 යුරෝපයෙන් නැගී එන. එතනින් තමයි අන්තක්‍රිස්තුස් එළියට එනවා කියලාත් විශ්වාස කරන්නේ. දැන් ඒගොල්ලන් ඒ ජාතීන් 10 පිහිටුවාගෙන ඉවරයි. ඒගොල්ලන්ගේ සංගමය. හදන්නවද? කොමන්වෙල්ත් එක. 10 nations. 10 powerful nations of Europe. ඒගොල්ලෝ දැන් කිවිසුමක් ගාගෙන ඉවරයි. එතනින් තමයි එන්නේ සාතන්. ඒක තමයි මේ කතා කරන්නේ. අන් 10. ඒකෙන් මතක් කරන්නේ ජාතීන් රාජ්‍යයන් 10ක් එකතු වෙලා ඊට පස්සේ පුදුම දේවල් අවසාන කාලේ වෙනකොට ඒව තුලින් සිද්ධ වෙන්න යනකොට ඊට පස්සේ කතා කරනවා ඔටුනු 7ක් ගැන. ඔටුනු 7. ඔටුන්නේ මොකක්ද සංකේතවත් කියන්නේ? ඔටුන්නේ සංකේතවත් කරන්නේ ආධිපත්‍යය නේ. ඔටුන්න දාගත්තම යාට තමයි ආධිපත්‍යය තියෙන්නේ. ඔටුන්න දාගත්ත කෙනා. ඔටුන්න සංකේතවත් කියන්නේ ආධිපත්‍යයට. එතකොට මේකේ දෙවනි කොරින්ති 4:4 කියනවා යකාට තමයි තාම ආධිපත්‍ය පොළවේ තියෙන්නේ කියලා. හැබැයි ඔබ විශ්වාස කරන මගේ සහෝදරයා සහෝදරිය කිතුණුවේනේ විශ්වාස කරන්න මය තුල ඉන්න තනන් වහන්සේ එළියේ ඉන්න කෙනාට වැඩිය බලවන්තයි කියලා. ඔව් දෙවනි කොරින්ති 4:4 කියනවා ලෝකේ දෙවියා යක්ෂයා කියලා. හැබැයි 1 කොරින්ති 1 යොහාන් 4:4 කියනවා මය තුල ඉන්න කෙනා ඊට වැඩිය බලවන්තයි කියලා. හලෙලූයා. මොකද්ද ඔබ විශ්වාස කරන්නේ ඔය දෙකෙන්? ඔය විශ්වාස කරන්නේ 2 කොරින්ති 4:4ද? නැත්නම් ඔය විශ්වාස කරන්නේ 1 යොහාන් 4:4ද? මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තනත්තාට වඩා නුඹලා තුල සිටින තනන් වහන්සේ උතුම් බැවින්. ආමේන්. හලෙලූයා. උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නේ ඔහු ලෝකයෙන් වෙති. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. මා තුල සිටින තනන් වහන්සේ ජයග්‍රාහිකයි. හලෙලූයා. ජයග්‍රාහිකයි. මා තුල ඉන්න දෙවියන් වහන්සේ ජයග්‍රාහිකයි. එළියේ එන බලයට වඩා උන්වහන්සේ බලවන්තයි. ඔව් ලෝකේ දෙවිකම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේට විවාදයක් තිබුණේ නැහැ. යක්ෂයා ලෝකේ දෙවියා කියලා කියන්නේ. යේසුස් වහන්සේ කෙලින්ම කිව්වා ඔන්න ලෝකේ දෙවියා එනවා, ලෝකේ අධිපතිය එනවා කියලා. හැබැයි දැන් ඇයි ස්වර්ගයේ ප්‍රීති උනේ 11 වෙනි පරිච්ඡේදයේ අග කොටසේ? ස්වාමීන් වහන්සේ පාලනය බාරගත්තා. ඔප්පු ආපහු උන්වහන්සේගේ නමට ලියාගත්තා. හරවගත්තා. ඔප්පු ආපහු හරවගත්තා. දැන් අයිතිය උන්වහන්සේගේ. හලෙලූයා. දැන් ඔප්පු උන්වහන්සේගේ අතේ ආපහු. දැන් නැසෙන ප්‍රශංසා වේවා. බය වෙන්න එපා.
බය වෙන්න එපා. ස්වාමීන් වහන්සේ ඔබ තුල ඉන්නවා. ඔබ ඒක අවබෝධ කරගෙන ජීවත් වෙන්න. මොකද ඔබ තුල ඉන්න කෙනා එළියේ ඉන්න කෙනාට වැඩිය බලවන්තයි. එයාට ඔලු හතක් තියෙන්න පුළුවන්. එයාට ඔලු හතක් තියෙන්න පුළුවන්. හැබැයි ස්වාමීන් වහන්සේ ඊට වඩා විශාල බලයක් සහ ආධිපත්‍යයක් අවබෝධයක් දැනුමක් ප්‍රඥාවක් එක්ක ක්‍රියා කරන දෙවියන් වහන්සේ. මොකද සාතන් උන්වහන්සේගේ සේවකයයි. සාතන් උන්වහන්සේගේ මැවිල්ලානේ. ලුසිෆර් උන්වහන්සේගේ අග්‍රදේව දූතෙක් නේ මැවිල්ලානේ. දෙවිඳුන්ට කැරලි ගාපමනේ සාතන් උනේ. විරුද්ධකාරයා උනේ. හැබැයි ලුසිෆර් දෙවියන්වහන්සේගේ මැවිල්ලක්. එතකොට උන්වහන්සේගේ පාදය යටයි ලුසිෆර්. ආමෙන්. ඔයයි මමයි උන්වහන්සේ වදාගෙන උන්වහන්සේ මගේ ජීවිතේ ඉන්නකොට සාතන් ඉන්නෝනේ මගේ පාදය යට. අපි මේ ඔළුව උඩ තියාගන්නවානේ මොනවාරි වෙච්ච ගමන් යකා පාරක් ගැව්වා. ඒකමයි කියන්නේ. යකා පාරක් දානවා. යකාට පාරක් ගන්න ඉඩ දුන්නේ ඒවා. යකා ඉන්නේ පාර ගහන්න බලාගෙන තමයි. ඇයි ඔය යකාට පාර ගන්න ඉඩ දුන්නේ? ඔයාගේ අවකල් ක්‍රියාවල් නිසා, ඔයාගේ වැරදි තීරණ නිසා ඔයා විඳිනවා දැන් ඉතින් යකා ගැව්වා කියලා කියන්න බෑ ඊට පස්සේ. යකා ඉන්නේ විනාශ කරන්න තමයි. යකා විරුද්ධකාරයා. යකා චෝදකයා. යකා ඉන්නේ හොරකම් කරන්න. හැබැයි ඔයා ඉඩ දෙන එකට. ඔයාට පුළුවන් තීරණයක් අරගෙන නැහැ. මාතුල ඉන්න ස්වාමීන් වහන්සේ බලවන්තයි. මම මේකට කීකරු වෙන්නේ නැහැ. මම මේකට යටත් වෙන්නේ නැහැ. මට වැරදි වැඩක් කරන්න කියලා කියන්නේ මම ඒක කරන්නේ නැහැ. ගන්නකො ඒ වගේ තීරණයක් දෙවියන්වහන්සේගේ නාමයෙන්. මොකද උන්වහන්සේ ඔබ තුල ඉන්නකොට ඔබ යකාට වැඩිය ගොඩක් බලවන්ත කෙනෙක් ඔබත් එක්ක ඉන්නවනේ. යකා කරදර කරන්නේ එළියේ ඉඳලා. උන්වහන්සේ බලවත් කරන්නේ ඇතුලේ ඉඳගෙන. හාලෙලූයා. යකාගේ පීඩාවල් එන්නේ එළියේ ඉඳගෙන. කිතුබැතියට කවදාවත් වැහෙන්න බෑ යකාට. කිතුබැතියට පුළුවන් එළියේ ඉඳලා කිතුබැතියට වද දෙන්න පුළුවන් යක්ෂයාට එළියේ ඉඳලා. හැබැයි කිතුබැතිය තුල යේසුස් වහන්සේ ඉන්නවා නම් වරද දෙනවද? ඔයා ඇයි බය වෙන්නේ? ඔයා තුල බහුතරේ වත් එක්කනේ. සුළුතරේ නෙලියේ බහුතරේ වත් එක්කයි. මතකද එලීෂාට දෙවියන්වහන්සේගේ අර සෙනග වට කරලා ඉන්නකොට එලීෂාගේ ගෝලයා හොඳටම බය වෙලා ස්වාමිනේ අපි ඉවරයි කියලා කිව්වම එලීෂා ආඥා කරා ස්වාමිනේ මේ ගෝලයාගේ ඇහැ විවෘත කරන්න දකින්න. එලියාගේ ගෝලයාගේ ඇස් විවෘත වුණා. මොනවද දන්න දැක්කේ? ගිනි රථ හමුදාවල්. ඒගොල්ලන්ව අල්ලන්න ආපු හමුදාව වට කරගෙන ගිනි රථ හමුදාවල් තමයි එලියාගේ ගෝලයා දැක්කේ. මගේ ත්‍යාඥාව මගේ ආඥා කරන ඔබට ස්වාමීන් වහන්සේගේ ඒ මහා විශාල බලය ඔබ තුල ක්‍රියා කරන ඒ විශාල ආධිපත්‍යයෙන් යුක්ත වූ ඒ පුද්ගලයා සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ ඔබ තුල දැන් ජීවත් වෙන ඉතින් එළියේ තියෙන දේවල් වලට පරාජය වෙන්න එපා. ඒව එනවා අපිව පරාජය කරන්න. අපි තාම මිනිස්සු හැටියට ඉන්නකොට අපේ දුර්වලකම් තියෙනවා. ඔව් ඒවට අපි අහු වෙන වෙලාවල් තියෙනවා. හැබැයි වට මං කියන්නම් ඒක අත්දැකීමක් කරගන්න ආපහු ඒක නොකරන්න වග බලා ගන්න. තව කෙනෙකුට උගන්වන්න ඒක අත්දැකීමක් කරගන්න. ඔබ වැටිලා තියනවද? අනාචාරකම් වලට, අපවිත්‍ර දේවල් වලට, ලෝකේ තිබෙන්නා වූ තෘෂ්ණාවල් වලට අහු වෙලා, මිල මුදලට වෙන්න ඇති, කාන්තාවන්ට වෙන්න ඇති, පුරුෂයන්ට වෙන්න ඇති, බලයට වෙන්න ඇති අහු වෙච්ච වෙලාවල් තියනවද? ඒක අත්දැකීමක් කරගන්න. ආපහු ඒ දේවල් සිද්ධ නොවෙන්න පියවරක් ගන්න. ආමෙන්. ආපහු ඒ දේවල් සිද්ධ වෙන්නේ නැති වෙන්න පියවරක් ගන්න. ඔබ අසමත් නැහැ. අසමත් නැහැ. බය වෙන්න එපා. මොකද ඔබ තුල ඉන්න ස්වාමීන් වහන්සේ සමර්ථයි. හාලෙලූයා. ආමෙන්. ඒක තමයි අපිට ක්‍රිස්තියානි බලාපොරොත්තුව. ඉතින් අපිට මතක් කරලා දෙනවා මේ නපුරා පුදුමාකාර විදියට උත්සාහ කරනවා. විනාශ කරන්න. යාගේ සැලැස්ම, යාගේ බලාපොරොත්තුව මතේ සුභාරංචියේ 2:13 ඉඳලා 18ට උත්පත්ති පොතේ 3:15 අපි ඒ කතා කරපු දේවල්. ඒ වගේදී මතක් කරලා දෙන්නේ මේ යක්ෂයා පුළුවන් තරම් උත්සාහයක් දරනවා. තියෙන දේවල් විනාශ කරන්න සර්පයා උත්සාහ කරනවා. සර්පයාව අපි පැහැදිලිව අවබෝධ කරගත්තා. මේ සර්පයා මොන වගේද? මේ සර්පයාගේ නපුරුකම් මොන වගේද? මේ සර්පයාට ඕනේ විනාශ කරන්න, මේ සර්පයාට ඕනේ බිහි වෙන්න ඉන්න දරුවව ගිල ගන්න. ඒකට තමයි සර්පයා උත්සාහ කරන්නේ. හැබැයි සර්පයා පරාජිතයි. ඔයාදන්නද සාතන් බොහෝ වෙලාවට යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ බීජය. අර ස්ත්‍රියට කිව්වනේ ස්ත්‍රියගේ වංශයෙන් එනවා කියලා සාතන්ගේ හිස පොඩි කරන්න. දැන් ඒක නවත්තන්න යක්ෂයා මොන තරම් ඉතිහාසයේ ඉඳලා උත්සාහ කරුවා කියලාද ඔයා හිතන්නේ? ඔයා නිකන් පොඩ්ඩක් බලන්න. කායින් ආබෙල්ගේ කතාව අරගෙන. කවුද එකේ හොඳ එක්කෙනා? කවුද ධාර්මික එක්කෙනා? කවුද ධාර්මික එක්කෙනා? දන්නවද දන්නේ නැහැ බයිබලේ පොඩ්ඩක්. කවුද ධාර්මික එක්කෙනා? කායින්ගේ ආබෙල්ගේ. ආබෙල් ධාර්මික එක්කෙනා. දැන් ආබෙල්ව මරනවානේ කායින්. ආබෙල් මරුවම යකා හිතුවා ඉවරයි ලෝකේ සැලැස්ම ගේන්න ඔබ නැගිට්ටෙව්වා ආබෙල් මං එයාව මැරෙව්වා. දැන් මේ මෑතකදී වෙච්ච සිද්ධිය බලන්න. මම දැක්ක එක කාටුන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ කියනවා යක්ෂයා කියනවා ආබ්‍රාම්ට ආබ්‍රාම්
ඔක්කොම සභාවල් එක කොරෝනාවයි මම එව්වේ. ඔක්කොම සභාවල් වැස්සෙව්වා මම. මොනවද දන්නවද ආබ්‍රහම් දෙන උත්තරේ? සාතන් උඹ දන්නවද උඹ ඔක්කොම සභාවල් වැහුවා? මම හැම ගේකම සභාවක් විවෘත කරුවා කියලා කිව්වා. ඇයි හැම ගේකම ස්වාම පුරුෂයා භාර්යාව ළමයි එක තුල යාක්කා ගන්න පටන් ගත්තා. එතන තමයි සභාව. හලෙලූයා. ඒ යක්ෂයාට බැරුව ගියා මේ මෑතකදී වෙච්ච දෙයක් ඒක. ඒක විස්තර කරනවා අපි මේ කතා කරගෙන යන කාරණාව. සාතන් කියනවා මම ඔක්කොම වැස්සේව කොරෝනා වල. ආබ්‍රහම් කියනවා මම හැම ගේකම සභාවක් ආරම්භ කෙරෙව්වා. ඒක තමයි දෙවිඳුන්ගේ බලය. හලෙලූයා. ස්වාමීන් වහන්සේගේ බලය විශ්වාස කරන්න. ඊට පස්සේ ඒසව් වෙනවා සිද්ධියටනේ. ඊට පස්සේ ඒසව් ඇවිල්ලා දැන් ආබ්‍රහම් දැන් අපි දැක්කනේ මුලදී කායින් සහ ආබෙල් මැරුවා. ආබෙල් මැරුවම එයා හිතුව ඔක්කොම ඉවරයි කියලා. හැබැයි දෙවියන්සේ සෙත්ව නැගිට්ටෙව්වනේ. සෙත්නේ ඊට පස්සේ ධාර්මික પરම්පරාව පටන් ගන්න සෙත්ගෙන්නේ. ඊට පස්සේ සෙත්ගෙන් පස්සේ මොකද වෙන්නේ? සෙත්ගෙන් පස්සේ ඊට පස්සේ එනවා නෝවට. ඊට පස්සේ නෝවව දෙවියන් වහන්සේ නැගිට්ටවනවා ඔක්කොම නපුරු પરම්පරාව මැද්දේ. නෝවත් නෝවගේ පවුලත්. ළමයි 3 දෙනයි, ලේඩිලා 3 දෙනයි, භාර්යාව 8 දෙනා. ඒගොල්ලන්ව නැගිටවලා ලෝකේ ආපහු දෙවියන් වහන්සේ නෝව තුලින් බේර ගන්නවා. සාතන්ට ආපහු බැරුව ගියා. දෙවියන් වහන්සේගේ සැලැස්ම විනාශ කරන්න. ඊට පස්සේ එනවා ඊසව් සහ යාකෝබ් ගැන. දැන් යාකෝබ් මරන්න ඊසව් හොයනවා. එයාව රැවට්ටුවා කියලා. යාකෝබ් පැනලා යනවා ඊසව්ගෙන්. එතකොට ඒගොල්ලෝ හිතුවා යාකෝබ් දැන් නෑ දෙවියන් වහන්සේගේ සැලැස්ම එතනින් අවසానයි. ඒසව්ගේ પરම්පරාව තමයි රජ වෙන්න ඕනේ. යාකෝබ් ආයෙ එනවා. යාකෝබ් ආයෙ එනවා. ආයෙ එනවා භාර්යාවෝ දෙන්නයි ළමයි ඔක්කොම එළු බැටළුවෝ යරගෙන යාකෝබ් ආපහු වෙනවා. යාකෝබ් මරන්න බැරුණා දෙවෙන. ඊට පස්සේ ජෝසප් එතනින් නැගිටිනවා. ඊට පස්සේ ජෝසප් නැගිටිනවා මිස්රයෙන්. ජෝසප් නැගිටවන දෙවියන් වහන්සේ. ඊට පස්සේ බලන්න මේ ඊශ්‍රායල් මම මේ වලට කියන්න උත්සාහ ගන්න මේ ඊශ්‍රායල් සෙනග විනාශකාරී යක්ෂයා මුලින් ඉඳලා මොනතරම් ප්‍රයත්නයක් දරුවද කියන එක. එකක දිවත් දරුවෝ ගියා. ඊට පස්සේ ජෝසප් එනවා. ජෝසප් ඇවිල්ලා ආපහු දේව භක්තික પરම්පරාව නඩත්තු කරගන්නවා. ජෝසප් තුලින් එන්නේ ආගේ යාළු සහෝදරයෝ ටිකයි අම්මා තාත්තා ඔක්කොමලා ආපහු ගොඩනගා ගන්න ජෝසප්නේ. ආයි දේව භක්තික પરම්පරාව ගොඩනගා ගන්නවා ජෝසප් තුලින්. ඊට පස්සේ මේ යක්ෂයා උත්සාහ කරනවා මේ ඊශ්‍රායලය දැන් ආයි ඊශ්‍රායලය ගොඩනැගිලා මේක ජාතියක් හැටියට යනකොට ඊශ්‍රායලයට කියලා රූප නමස්කාරය කරවලා දෙවියන් වහන්සේගේ සැලැස්ම ඊශ්‍රායලෙන් අයින් කරන්න උත්සාහ කළා. විවිධ රජගොල්ලෝ අශේරා කණු පිහිටෙව්වා නේද? බාල්ට නමස්කාර කරන්න මිනිසුන් යොමු කෙරෙව්වා. විශේෂයෙන්ම ආහබ් කියන රජුරෝ ජෙසබෙල් කියන කුයින් රජිනියත් එක්ක එකතු වෙලා පුදුම විනාශයක් කරන්න පටන් ගත්තා. බැරෝ ගියා. ඒගොල්ලෝ පෙරදුනා. එලියාව නැගිට්ටෙව්වා. එලියා මැරුවා 450ක් ප්‍රොපෙතවරුන්ව කීෂෝන් ගංගාසලදී. ඔය ආසලදී. නේද? දැනන්සේ ආපහු ඒක බේරගත්තා. ඊට පස්සේ අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ උත්පත්තිය වළක්වන්න මොන තරම්නම් හෙරෝද්ගේ කාලේ උත්සාහ කෙරුවාද? හෙරෝද් කියන රජුරෝ අවුරුදු 2කට අඩු ඔක්කොම පිරිමි දරුවන්ව මරන්න කියලා නියෝගයක් කෙරුවා. හෙරෝද් යේසුස් වහන්සේගේ උත්පත්තියත් එක්ක. හැබැයි ඒ මරන්න නියෝගයේ හෙට ඉඳලා පටන් ගන්න. අද රෑ ස්වාමීන් වහන්සේ ස්වප්නයකින් එළිදරව් වුණා ජෝසප්ට කිව්වා ළමයා වර්ගන යන්න ඊජිප්තුවට. මරියතුමී යුසේතුමයි යේසුස් වහන්සේව අරගෙන ගියා ඊජිප්තුවට පැනලා ගියා. ඊජිප්තුවට ගිහිල්ලා මේ හෙරෝද් මැරුණට පස්සේ තමයි එතකොට පණිවිඩයක් ආපහු ජෝසප්ට ලැබෙනවා ස්වප්නයකින්. එතකොට තමයි ඒගොල්ලෝ ආපහු එන්නේ මේ ඊශ්‍රායලයට. දෙවියන් වහන්සේගේ මේ සෙනග යක්ෂයා විනාශ කරන්න දරපු හැම උත්සාහයකින්ම අසමත් වුණා වූ. ඊට පස්සේ ආවා හිට්ලර්. මිලියන 6කට වැඩි යුදෙව්වන්ව මැරුවා. හිතුවා ඔක්කොම ඉවරයි. දැන් යුදෙව්වෝ ආයි කවදාවත් නැගිටින්න දෙන්නේ නැහැ යුදෙව්වන්ට. ඉවරයි යුදෙව්වෝ. බැරුව ගියා. 1948 යුදෙව්වෝ ආපහු ජාතියක් හැටියට ඇවිල්ලා රට හදාගත්තා. දැන් මැද පෙරදිග දැන් ජාතීන්ගේ 10 එකතු වෙලා හදනවා ඊශ්‍රායලේ වලක්. ඔයා හිතනද පුළුවන් මේ කියලා? මෙච්චර කාලයක් ඉතිහාසෙ මම ඔබට මතක් කරලා දුන්නේ ඒකයි. ඊශ්‍රායලේ පරද්දන්න බෑ ලෝකයට. ඔයයි මමයි ඇත්තටම ආත්මික ඊශ්‍රායල් වරුද? අපිව පරද්දන්න බෑ යක්ෂයාට. ඔබ ඉඩ දෙන ප්‍රමාණය විතරයි. ඔබ කොයිතරම් දුරට ඉඩ දෙනවද ඒ ප්‍රමාණයට විතරයි යක්ෂයාට ක්‍රියා කරන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ අවසරය නැතුව යක්ෂයාට වාගේ මගේ ජීවිතේ ක්‍රියා කරන්න බෑ. වර්ධනද? ඉතින් අපි අපේ මේ වචන හැනුර අපේ දුර්වලකම් තියෙනවා අපි හදාගමු ඒවා. හදාගෙන ශක්තිමත් වෙමු. මොකද මාය තුල ඉන්න තනන් වහන්සේ එළිය ඉන්න කෙනාට වැඩිය විශාලයි, බලවන්තයි. එයාට 3න් 1යි මට 3න් 2යි.
ඉතින් මොකද්ද වැඩි බලපතල බරපතල වැඩි බලයක් තියෙන කාටද? තුනෙන් එකට තුනෙන් දෙකට තුනෙන් දෙක කොහෙද තියෙන්නේ? මය තුල. තුනෙන් එකයි ස්වර්ගයෙන් වැටුනේ. තුනෙන් දෙකක් තාම ඔයයි මමයි එක්ක ඉන්නවා. මතක තියාගන්න. හාලෙලූයා. ඕ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් අපි බැලුවා මේ ස්ත්‍රිය කවුද? මේ නපුරා යක්ෂයා කවුද? ඊට පස්සේ අපි බැලුවා ඒ දරුවා ගැන. ඒ දරුවා තමයි යේසුස් වහන්සේ. ඒ දරුවා තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි මේ ස්ත්‍රියකින් එන බීජය. මේ ඊශ්‍රායලෙන් බිහි වෙන්නා වූ තනන් වහන්සේ. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඉතින් ඕක ගැන අපිට ලූක් සුභාරංචියේ 1:34, යෙසායා 7:14, මතෙව් 1:20, යොහන් 1:1-1:14, පිලිප්පි 2:5 ඉඳලා 8යි මේ බයිබල් පද ඔක්කොම අපිට මතක් කරලා දෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ප්‍රකාශ කරන්නා වූ පිරිමි දරුවා. ආමෙන්. ඉතින් දැන් හරිද මේ විස්තර මේක විසඳගත්තද ඔයා? ස්ත්‍රියක් ගැන කතා කරුවා. මේ ස්ත්‍රිය කවුද? නපුරා ගැන මකරා ගැන කතා කරුවා. මේ මකරා කවුද? මොන වගේද? නපුරුකම් මොනවද? දරුවා ගැන කතා කරුවා. මේ දරුවා කවුද? මේ දරුවා වෙන්න කරන්න යන්නේ මොකද්ද? මේ දරුවා අතින් වෙන්න යන්නේ මොකද්ද? ඒක තමයි අවසානයේදී ඔබට මට වැදගත් වෙන්නේ. මේ දරුවා මොකද්ද කරන්න යන්නේ? ස්වාමින් වහන්සේට ස්තුති වේවා. මේ දරුවා තමයි අද දවසේ මේ දරුවාගේ අනාගතය ගැන මාර්ක්ස් සුභාරංචියේ 16-19 වෙනි පදේ කියන මෙසේ ස්වාමී යේසුස් වහන්සේ උන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ වාඩි වූසේක. හාලෙලූයා. උන්වහන්සේ දැනුත් එහෙමයි. ඇදහිල්ලෙන් වගේ මගේ හදවත ඇතුලේ උන්වහන්සේ දැන් වාසය කරනවා. ආමෙන්. මොකටද? තුනෙන් එකේ බලය පරාජය කරවන පිණිස. තුනෙන් දෙකේ බලය මට ලබා දෙන පිණිස. ඇදහිල්ලෙන් උන්වහන්සේ ඔබගේ ජීවිතේ ඉන්නවා. ඉන්නවද උන්වහන්සේ ඔබගේ ජීවිතේ ස්වාමියා හැටියට? ඉන්නවද පාලකයා හැටියට? ඔයා ජයග්‍රාහකයි. කවදාවත් පරාජය වෙන්න එපා. බය වෙන්න එපා. පුතේ දුවේ බය වෙන්න එපා. ඔබ ජයග්‍රාහකයි. උන්වහන්සේ ඔබට තාම එහෙම්මම ආදරෙයි. ඔයාට බෑ කවදාවත් පුදුමාකාර දුෂ්ට නපුරු දේවල් කළ දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න. කවදාවත් බෑ. ඔයාව කරන්න උන්වහන්සේ කියන්නේ මම ඔයාට ආදරෙයි. මම ඔයාට ආදරෙයි. ඔයාට කවදාවත් බෑ ආදරේ පරාජය කරන්න ඔයාගේ නපුරු කම් වලින්. උත්සාහ කරන්න එපා. එනිසා එන්න උන්වහන්සේගේ පාලනයට අදත්. උන්වහන්සේ ඔයාට ආදරෙයි. උන්වහන්සේ ඔයාගාවට එනකොට ඔයාට තුනෙන් දෙකේ බලයක් එක්කයි උන්වහන්සේ එන්නේ. ඒක තමයි මට ආසම කෑල්ල අද දේශනාවේ. අපිට තුනෙන් දෙකේ බලය. හාලෙලූයා. ඒක එළිය බලපුවම ආණ්ඩුව බලපුවමත් එහෙමයි. තුනෙන් දෙකේ බලය කියලා බලන කොච්චර සන්තෝෂින්ද ඒගොල්ලෝ ඉන්නේ කියලා. අපිට තුනෙන් දෙකක බලය තියෙනවා කියලා. ඕ දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. ඒක නිසා ස්වාමින් වහන්සේ ඔයාවයි මාවයි ඒ මුදවන දවස දක්වා ඔයා එක දවසක අදහගත්ත අදහා ගනිමින් ඉන්නවා. එක දවසක ගැලවුණ අද ගැලවෙමින් ඉන්නවා. හෙට ඔබ ගැලවෙන්න යනවා. එතකන් විශ්වාසවන්තව ස්ථීරව තුනෙන් දෙකේ බලය තුල ජීවත් වෙන්න. ආමෙන්. නැගිටිමු ස්වභාව අපි. තුනෙන් දෙකේ බලය තුල. ඒක හොඳට මතක තියාගන්න. මුකුත් ගෙනියන්න නැත්නම් අද දේශනාවේ මුකුත් ඇවුන් නැත්නම් තුනෙන් දෙකේ බලයක් මට තියෙනවා කියලා එළියට යනකොට කියන්න අනිත් එක්කෙනාට. කතා කරන්න එපා තුනෙන් දෙකේ බලයක් එක්කයි මම ඉන්නේ කියලා. හරි ලස්සනයි. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ දෙන මේ අදහස් හරි ලස්සනයි. ඒක නිසා උන්වහන්සේගේ වචනේ අපි අද ඉගෙන ගත්තා වගේ ඔයාලට තේරෙනවද? අපිට ගොඩක් දේවල් තව මගේ අරන කතා කරන්න බයිබල් පද ගොඩක් මන් දීලා තියෙනවා. ඔබට පුළුවන් මේක අරගෙන අධ්‍යයනය කරන්න. අපිට වෙලා මදිනේ. ඒ නිසා අපි දැන් නවත්තනවා. මේ ස්ත්‍රියව මුදනු ලබනවා ස්වාමින් වහන්සේ. මේ ස්ත්‍රිය තමයි